තෙරුවන් සරණයි හැම දිනාටම සුපුරුදු පරිදි අපේ දහම් හමුවයි අදත් අපි මේ පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ විවහාර වර්ෂයෙන් අද 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේ 17 වෙනිදා බදාද දවසක් ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5:30ට අපි අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් මුණ ගැහිලායි මේ දහම් හමුව පවත්වන්නේ අපි හැම දිනම තථාගත ධර්මය දැන හඳුනාගෙන ඒ කෙරෙහි සද්ධානුසාරීව ධම්මානුසාරීව මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන ඇත්තෝ ඉතින් අපිට තව තවත් මේ දහම් මගේ ඇති වටිනා දහම් කරුණු දැන හඳුනා ගැනීම තේරුම් ගැනීම අවබෝධ කර ගැනීම උපකාරී වෙනවා මේ ධර්ම මාර්ගයේ අවසාන ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගත යුතු ප්‍රතිඵලයකුත් වෙනවා. ඒ නිසා අපි නැවත නැවත උත්සාහ කරනවා තථාගත ධර්මය දැන අවබෝධ කරගන්න, සාකච්ඡා කරන්න, සම්මන්ත්‍රණ කරන්න, විමසන්න. ඉතින් අදත් අපි මේ දහම් හමුවට එකතු වන්නේ ඒ උතුම් පරමාර්ථයෙන්. පළමුවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු වෙනදා වගේම මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨයේ තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. අවසරයි පූජනීය ස්වාමීන් වහන්සේලා, මේනින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි ඊටම උතුම් කටයුත්තක් මේ කරගෙන යනු ලබන්නේ. ලෝකේ මිනිස්සු එකතු වෙලා කතා බහ කරන, සාකච්ඡා කරන මාතෘකාවන් අප්‍රමාණ තිබෙනවා. ඒවා මම හිතන්නේ 99.9%ක්ම විතර ලෞකික මාතෘකාවන් වෙනවා. මේ ලෞකිකත්වයේ ඇතුලේ මේ ලෞකික දේ යහපත් කරගන්න නැත්නම් ඵලදායී කරගන්න, අනිත් පැත්තෙන් පංචකාමයේ භුක්ති විඳීමට අදාළ දේවල් සම්පාදනය කරගන්න, ඒවා සැලසුම් කරගන්න. එවැනි දේ තමයි හුඟක් සාකච්ඡා වන්නේ මිනිස්සු අතරේ. ඒක එක්තරා විදිහක අපිට කියන්න පුළුවන් ස්වභාවික සංසිද්ධියක් කියලා, ස්වභාවික දෙයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒක ලෝක ස්වභාවයේ මිනිස්සු එකතු වුණාම, රැස් වුණාම එවැනි දේ සාකච්ඡා කිරීම ස්වභාවික කාරණයක්. හේතුඵල ධර්මතාව අනුව බැලුවොත් ඒක හේතුඵල ධර්මතාව කියලා අපිට කියන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ විදිහට එවැනි සාකච්ඡා සම්මන්ත්‍රණ විමසීම් සොයා බැලීම් අතරේ අපි තථාගත ධම ඉදිරියෙන් තියාගෙන ඒ සාකච්ඡා සම්මන්ත්‍රණ විමසීම් සොයා බැලීම් කරනවා විතරක් නෙමෙයි, අපි ඒක පුරුදු පුහුණු කරගෙන යනවා. භාවිත කරන්නන් බවට දැන් අපි පරිවර්තනය වෙලා තිබෙනවා. එය එසේ කරන්නේ මේ ධර්ම මාර්ගයේ අපි ලබාගත යුතු ඵලය ලැබෙන්නේ එසේ භාවිත කිරීමෙන්, පුහුණු කිරීමෙන් නිසා. අපි අපේ දහම් හමුවට මාතෘකාවකුත් තබාගෙන තිබෙනවා. හැම දිනාටම එය මතකයි. අනිශ්චිතෝ විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියලා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගයේ යන කෙනා තුළ ඇතිවෙන කුසලතාවය, ජීවිත වෙනස, ජීවන කලාවේ වෙනස දක්වලා තිබෙනවා. අනිශ්චිතෝ විහෙරති, ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව වාසය කරනවා. අනිශ්චිත කියන්නේ ඒකයි. නොඇලීම, නොගැටීම, නොමුලාව. නච කිංචි ලෝකේ උපාදීයති, ඒකමයි අනිත් පැත්තට දේශනා කරන්නේ. ලෝකේ කියලා කිව්වේ ඇස කන නාසය දිවකය මන. ඒවට ගෝචර වන දේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. සහ ඒවා දැකීමෙන්, ඇසීමෙන්, විඳීමෙන්, වටහා ගැනීමෙන් ලැබෙන සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වේදනා.
ඒවා ගැන හිතන, ඒවා ගැන කල්පනා කරන, ඒවට දක්වන ප්‍රතිචාර මේ සියල්ල එකට ගත්තම ওই ටික තමයි ලෝකය කියන්නේ. ওই ටික සිද්ධ වුණාට, ඇස තිබුණාට, කන නාසය දිවකය මන තිබුණාට, ගෝචර වෙන දේ තිබුණාට, රූප ආදී නාම රූප ධර්මතා තිබුණත්, ඒවා හමු වීම නිසා ඇති වෙන සුඛ දුක්ඛ දුක්ඛ සුඛ වේදනා තිබුණාට, ඒ කිසිවකට ඉන්ද්‍රියට, අරමුණට, විඥාණයට, පස්සේට, වේදනාවට ඇලීමක්, ගැටීමක්, මුලාවක් නැතුව ඒවා ධර්මතා හැටියට තේරුම් අරගෙන ඒ මොහොතේ හේතුඵල වශයෙන් මතුවලා එන, හේතුඵල වශයෙන් යම් කාල ඡේදයක් පවතින සහ හේතුඵල වශයෙන් ඒ නිමා වෙන ධර්මතා හැටියට දැකලා ඒවට ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැතුව, තණ්හා මාන දිට්ඨි වශයෙන් ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැතුව කටයුතු කිරීමටයි නච කිංචි ලෝකේ උපාදීයති කියලා කිව්වේ. එතකොට මේ මාත්‍රකාවේ තියෙන්නේ අත් වශයෙන්ම නිවන. නිවන් දුටු පුද්ගලයාගේ ස්වභාවය. ඒ ආර්ය ප්‍රඥාව, ආර්ය සීලය, ආර්ය සමාධිය වඩාගත් කෙනෙක්ගේ ස්වභාවය මේ වාක්‍ය දෙකෙන් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. අනිශ්චිතෝ විහෙරති. විහෙරති කිව්වම මේ ජීවත් වෙනවා කියන එකයි. අපි සාමාන්‍ය ගත කරන ජීවිතය 아무තු දෙයක් නෙමෙයි. හුඟක් අය කල්පනා කරනවා මේ නිවන් දුටු පුද්ගලයෙක් මහා 아무තු අසාමාන්‍ය අස්වාභාවික ජීවිතයක් ගත කරනවා කියලා. එහෙම නැහැ. නිවන පැත්තට යන්න පුද්ගලයා ස්වභාවික වෙනවා. දැන් මේ අස්වාභාවික කෘතිම මවාගත්ත පුහු ජීවිත ගත කරන්නේ නිර්වාණ මාර්ගයට යොමු වෙලා නැති නිසා. මේ දැනට ලෝකයේ මිනිස්සයා ගත කරන දීපෑත්ම ගත්තොත් ඇත්ත වශයෙන්ම අපි අවංකව හිතලා බැලුවොත් ඒවා මේ මායාකාරී පුහු සාටෝප බොරු හිස් ජීවිත ස්වභාවිකත්වයෙන් හුඟක් ඈතට ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඒවා ඒ අවිද්‍යාව නිසා එහෙම වෙන්නේ. අවිද්‍යාව දුරු වෙන්න මේ ස්වභාවික ජීවිතේට පුද්ගලයා එනවා. රහතන් වහන්සේලා තමයි ස්වභාවික ජීවිතයක් ගත කරන්නේ නැත්තෝ. මිනිස්සු හැටියට ආහාර පාන ගන්නවා. ආහාර පාන ටිකක් සොයා ගන්නවා. ශිෂ්ට සම්පන්න විදිහට සරල චාම් ඇඳුමක් අඳිනවා. සරල චාම් නිවාසයක් නවාතැනක් සකස් කර ගන්නවා. සරල චාම් බෙහෙතක් හේතක් භාණ්ඩයක් සේවාවක් ලබාගෙන ඒ තමන්ගේ ජීවිත පැවැත්මට තමන් උපකාරී කරගන්නා වූ, උපයෝගී කරගන්නා වූ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පුද්ගලයෝ හැම දෙයක්ම රහතන් වහන්සේත් පාවිච්චි කරනවා. හැබැයි අරක තමයි වෙනස. අනිශ්චිතෝ නච උපාදීයති. ඒ කිසිවක තණ්හා මාන දිට්ඨි වශයෙන් ඒවට නිශ්චිත වීමක් නැහැ. ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැහැ. කිසිවක් උපාදාන කරන්නේ නැහැ. ඒකයි ස්වභාවය. ඉතින් ඕක තමයි ස්වභාවික ජීවිතය කියලා කියන්නේ. යමකට ඇලෙනවා නම්, ගැටෙනවා නම්, මුලා වෙනවා නම් ඒක අස්වාභාවිකයි. ඒක විකෘතියක්. ඉතින් ඒ විකෘතිය ප්‍රකෘති කර ගැනීම, අස්වාභාවිකත්වයේ ස්වභාවිකත්වයට මාරු වීම නිවනේ තියෙන්නේ. එහෙම නැතුව මේ මොකක් හරි 아무තු විඥාවක්, 아무තු නිකන් අద్భుත තත්වයකට ජීවිතේපත් වෙනව නෙමෙයි. මේ අස්වාභාවික විකෘතිය ස්වභාවික ප්‍රകൃතියට මාරු වීම නිවනේ ස්වභාවය. මේ දුක තියෙන්නේ මේ අස්වාභාවිකත්වයේ තුල, මේ විකෘතිය තුල. ඉතින් ඒක ප්‍රകൃතියටපත් කරගන්න එක, ස්වභාවිකත්වයටපත් කරගන්න එක දුකෙන් මිදීම කියලා කියන්නේ. මම හිතනවා මේක අපේ කල්යාණ මිත්‍රයන්ට තේරුම් ගන්න පුළුවන්. තේරුම් අරගෙන ඉන්නවා විතරක් නෙවෙයි. දැන් හුඟ දෙනෙක් තමන්ගේ ජීවිතේ විකෘති පුහු සාටෝප දේවල් අතහැරලා ප්‍රകൃති ස්වභාවික දෙයට බොහෝ දෙනෙක් මාරු වෙලා තිබෙනවා. ඉතින් එතන අත්විඳිනවා නිවන, අත්දකින්නවා නිවන. නිවන අත්විඳින දෙයක්, අත්දකින්න දෙයක්. මේ පංචේන්ද්‍රයන් සහ මනසින් අත්දකින්න දෙයක් නිවන. අත්විඳින දෙයක්. ඒකයි. ඉතින් මෙන්න මේ වගේ තත්වයක් ගැන අපි මේ කතා කරන්නේ. ඒක මේ මරණයෙන් පස්සේ හෝ එහෙම නැත්නම් කිසියම් දෙවියෙක් ළඟට ගිහිල්ලා, මෙවුන්කාරයෙක් ළඟට ගිහිල්ලා එහෙම ලබා ගන්න එකක් නෙමෙයි. සාමාන්‍ය මිනිසෙකුට පංචේන්ද්‍රයන් සහ මනස හරියට යෙදවීමෙන්, දියුණු කිරීමෙන් ලබාගත හැකි තත්වයක්. සාක්ෂාත් කරගත හැකි තත්වයක්. මේ අනිශ්චිත විහරණය, අනුපාදාන ස්වභාවය.
ඉතින් ඒකයි අපි ওই මාතෘකාව තියාගෙන තියෙන්නේ අනිශ්චිත විහරණය නමින් අපේ ධම් සභාවේ මේ දැනට මාතෘකාව හැටියට තියාගෙන තියෙන්නේ. ඉතින් එසේ මේ මාතෘකාවෙන් මේ අනිශ්චිත විහරණයට උපකාරී වෙන ධර්ම දේශනා බුද්ධ දේශනා මේ ශාසනයේ ඇතුළත් වෙලා තියෙන ශාසනික ප්‍රතිපදාවන් අපි මේ සොයා විමසා බලන්නේ. ඒ සඳහා අපි සූත්‍ර බොහෝ වෙලාවට උපකාරී කරගන්නවා. ඉතින් මේ දවස්වල අපි කතා කරමින් යන්නේ දුතාංග පිළිබඳව. දුතාංග පිළිබඳ සඳහන් වෙන තැන් මම මුල් සාකච්ඡාවලදී මතක් කළා. විශේෂයෙන් විනය පිටකේ මේ දුතාංග පිළිබඳව සඳහන් වෙන අවස්ථා තිබෙනවා. උපාලි හාමුදුරුවොත් බුදුරජාණන් වහන්සේත් අතර සාකච්ඡාවක් මම කිව්වා. විනය පිටකේ පරිවාර පාළියේ 5 වෙනි පොතේ අපිට දැක ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම සූත්‍ර පිටකයේ මේවා පිළිබඳව සඳහන් වෙන විශේෂ තැනක් තමයි කස්සප සංයුත්තය. සංයුත්ත නිකායේ. ඉතින් එතනත් අපිට මේ තොරතුරු වාර්තා වෙනවා. ඊළඟට පසු කාලීන විවරණ ග්‍රන්ථ හැටියට සලකන විසුද්ධි මාර්ගයේ වගේ තැන්වලත් මේවා පිළිබඳව තොරතුරු විස්තර ඇතුළත් වෙලා තිබෙනවා. කොහොම නමුත් මෑත කාලේ දුතාංග කියන මාතෘකාව පවා අතහැරලා දාලා තියෙන බව අපිට පේනවා. මේ ශාසනික ප්‍රතිපදාව ඇතුළේ. මොකද මේවා සමහර විට ඇතැම් අය හිතන්න පුළුවන් දුතාංග සීලයට ඇතුළත් වෙන්නේ නැති නිසා ශික්ෂාපද වශයෙන් සඳහන් වෙන්නේ නැහැ දුතාංග. නමුත් මේවා මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන කෙනෙකුට අනිශ්චිත විහරණය ගොඩනගා ගැනීම සඳහා අපි දන්න විදිහට සහ අපේ අත්දැකීමට අනුව ඉතා විශාල පිටුබලයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මම විශේෂයෙන් දකින දෙයක් ලෝකයේ මිනිස්සු ගොඩනගාගෙන තියෙන මේ පුහු සාටෝප ඒ වගේම වියදම් බහුල විනාශකාරී ජීවන ප්‍රතිපදාවෙන් අයින් වෙලා ඊටාම සරල චාම් ස්වභාවික ජීවන ප්‍රතිපදාවක් ගොඩනගා ගන්නට මේ දුතාංග අතිශයින් උපකාරී වෙනවා. ඒ කියන්නේ අපි වර්තමාන ලෝක දැක්මට වර්තමානයේ ලෝකයේ මිනිස්සු තමන්ගේ ජීවිතය ගෙනියන ආකාරය දිහා බලපුවහම මේ වගේ දුතාංග ඊටාම ප්‍රයෝජනවත් වෙනවා. ඒවයි තියෙන දෝෂ මගහරව ගන්න. නමුත් මේවා දුත අංග නිසා තරමක් දුෂ්කර නිසා හුඟක් අය මේවට පෙළඹෙන්නේ නැහැ. මොකද හැමෝම පහසු ක්‍රම තමයි සොයන්නේ. ඉතින් ලේසියෙන් පහසුවෙන් ජීවත් වෙන්න ක්‍රම හොයනෝ නිතරම. සුඛකාමානි භූතානි කියලා බුදුජන් වහන්සේක සබහා දහමේ ලක්ෂණයක් හැටියට දක්වලා තියෙනවා. සියලුම සත්වයෝ මේ පහසුකම් සොයන අය. සුඛකාම පහසුකම් වලට කැමති. ඒවා ගවේෂණය කරනවා, ඒවා පරිේෂණය කරනවා. ඉතින් යම් අපහසුතාවයක්, යම් කිසි කැපකිරීමක්, යම් දුෂ්කරතාවයක් ජීවිතයට කිට්ටු කරගන්න කැමති නැහැ. ඒක සමහර වෙලාවට අත්කිලමතාන යෝගයේ පැත්තට දාලා ප්‍රතික්ෂේප කරන්නත් ඉඩ තියෙනවා. අපි දැකලා තියෙනවා එහෙම සමහර වටිනා දුත අංග නූතන සමහර චින්තකයෝ නැත්තම් විචාරකයෝ ඒවා අත්කිලමතාන යෝගයට දාලා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් මේ දුත අංග ඇත්ත වශයෙන්ම ශ්‍රමණ සම්ප්‍රදායෙන් තමයි දුතාංග එන්නේ. ශ්‍රමණ සම්ප්‍රදායේ යම් ප්‍රමාණයකට සමහර දුතාංග අත්කිලමතාන යෝගයට බරගතියක් තිබ්බා. ඒවා බුදුදහමේ ඒවා බාරගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කළා ඒවා. බුදුදහම විචාරපූර්වකව නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්න උපකාරී වන්නේ නම් පමණයි යම් කිසි ප්‍රතිපදාවක් ගන්න. එහෙම නැති එක බැහැර කරනවා. කොහොම නමුත් ශ්‍රමණවරුන්ගේ පැත්තෙන් තමයි මේ ප්‍රතිපදාව එන්නේ. දැන් ශ්‍රමණ කියන වචනේ ඇහුනම හුඟක් අය කල්පනා කරන්නේ මහාන වෙච්ච නැත්නම් ගිහි ජීවිතය අත්හැරපු ගියපු ඒ වගේ අය කියලා තමයි ඔළුවට එන්නේ. නමුත් ශ්‍රමණ කියන එකේ අදහස ඒක නෙවෙයි. ශ්‍රමණ කියන්නේ ප්‍රතිපදාව. දැන් බුදුරජාණන් වහන්සේත් හඳුන්වලා තියෙන්නේ මහා සමනෝ කියලා. ශ්‍රමණ සම්ප්‍රදායේ උසස්ම කෙනෙක්, ශ්‍රේෂ්ඨම කෙනෙක්. ඒ ප්‍රතිපත්තියේ
අගටම ගිය කෙනෙක්. ඒ ප්‍රතිපත්තිය ඉහළින්ම රකින්න කෙනෙක් කියන අදහසයි සමන කියලා කියන්නේ. අනිත් පැත්තෙන් බ්‍රාහ්මණ කියන වචනේ යෙදුනේ සමන බ්‍රාහ්මණ කියන වචන දෙක යෙදිලා තියෙනවා. ඔය කෝක අපේ සූත්‍රවල විනී හැමතැනම යෙදිලා තියෙන සමනාවා බ්‍රාහ්මනාවා කියලා. එතකොට බ්‍රාහ්මණ කියන වචනේ යෙදුනේ තවත් සම්ප්‍රදායක. ඒ කියන්නේ අර අදිසුඛෝභෝගී කාමභෝගී ජීවන පැවැත්ම එතනින් නියෝජනය කරන්නේ. ශ්‍රමණ කියන සම්ප්‍රදායෙන් ඒක සම්ප්‍රදායක්, ඒක ජීවන ක්‍රමයක්. ඒකෙන් නියෝජනය කරන්නේ බොහෝ වෙලාවට අර සරල චාම් ස්වභාවික ජීවන ප්‍රතිපදා. ඉතින් බුදුදහම නිතරම අර පුහු සාටෝප ජීවන ප්‍රතිපදාව අනුගමනය කරන්නේ නැහැ. එහෙම නැත්තේ හේතු කීපයක් නිසා. එකක් වියදම් බහුල වීම, වැඩ බහුල වීම, වෙහෙස වැඩි වීම මේ වගේ කාරණා. ඊළඟට පරිසරයට ඒක විශාල බරක් මේ පුහු සාටෝප ජීවිතය. අනිත් පැත්තෙන් මේ භාණ්ඩ හා සේවා රාශියකට අපි හුරු පුරුදු වුණායින් පස්සේ අප සමග ජීවත් වෙන සෙසු මිනිස්යන්ටත් ඒක බරක් වෙනවා. මේවා පවත්වාගෙන යන්නට, නඩත්තු කරන්නට, මේ භාණ්ඩ හා සේවා සපයා ගන්නට ඒක බරක් වෙනවා. ওই විදිහට පරිසරයට, සමාජයට බරක් වෙනවා. තමන්ගේ පැත්තෙන් ගත්තත් තමන්ට වෙහෙස කර ජීවිතයක් ගත කරන්න වෙනවා. ඊළඟට මේවා පරිහරණය කරද්දී, භාවිත කරද්දී, මේවා සමග නිරත වෙද්දී, මේවා සම්බන්ධයෙන් නොඑක ආකාරයේ නිරත වීම අපිට පේනවා ඒවායින් කෙලෙස් උපදින්න තියෙන ඉඩකඩ බොහෝ සෙයින් වැඩි. ඉතින් ඒ බොහෝ දේ සලකලා තමයි සරල චාම් ජීවන ප්‍රතිපදාවක් ශ්‍රමණ සම්ප්‍රදායේ සකස් කරගෙන තියෙන්නේ. එතකොට බුදුදහමත් අයිති වෙන්නේ ඇත්ත වශයෙන්ම ශ්‍රමණ සම්ප්‍රදායට. ඉතින් ශ්‍රමණ සම්ප්‍රදායේ තියෙන මේ වටිනා ජීවන ප්‍රතිපatti මේවට අපිට කියන්න පුළුවන් නූතන වචනයෙන් මේවා මේ ලයිෆ් ස්ටයිල්ස් කියලා. මේ ජීවන රට ජීවත් වීම සඳහා තෝරා ගන්නා වූ රට. ඒවා හැබැයි අර්ථවත්. පොඩ්ඩක් දුෂ්කරයි. නමුත් අර්ථවත්. ඵලදායි හැමෝටම. ඉතින් මෙන්න මේ අර්ථවත් ඵලදායි ජීවන රට තමයි මේ දුතංග. දුත කියන වචනේ යෙදුනේ තරම දුෂ්කරයි කියලා. මේවා ගිහි පැවිදි ભેදයක් නැහැ, ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. අනිත් එක කිසිදු ආගමික ભેදයක්වත් නැහැ මේ දුතංගවල. අපි හිතන්න හොඳ නැහැ මේ දුතංග මේ බෞද්ධ එකක් කියලා. මොකද බුද්ධ පූර්ව යුගයේ තිබිච්ච බුදුරජාණන් වහන්සේත් ඒ වටිනා දේ නිතරම එකතු කරගන්නවා. බුදුරජාණන් වහන්සේ සකස් කර මේ ආර්ය ප්‍රතිපදාව බොහෝ වටිනා දේවල් එකතු කරලා සකස් කරගත්ත දෙයක් මේ. ඇත්ත වශයෙන්ම මේක සංස්කරණයක්. සකස් කිරීමක් බුදුරජාණන් වහන්සේ. මොකද සමකාලීන ඉන්දියානු සමාජයේ ශ්‍රමණවරුන්ගෙන් බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ බොහෝ දෙනෙක්ගෙන් වටිනා දේවල් බුදුරජාණන් වහන්සේ එකතු කරගත්තා. ඒ වටිනා දේවල් නිතරම අගය කළා. ඒවා අනුගමනය කරන්න කියලා තමන්ගේ ශ්‍රාවකයන්ටත් කිව්වා. ඒ වගේ කොටසක් මේ අපි දකින්නේ මේ අපි කතා කරන දුතාංග. හොඳයි අපි මේ මෙහිලා මූලික සූත්‍රයේ හැටියට තියාගෙන තියෙන්නේ සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ පස්වෙනියට තියෙන කස්සප සංයුත්තේ ඇතුළත් ජින්න සූත්‍රය. ඒ සූත්‍රයක් තියෙන්නේ අංක 5ට. ඉතින් එහි බුදුරජාණන් වහන්සේ සහ මහා කාශ්‍යප හාමුදුරුවෝ අතර සංවාදයක් යම් කිසි සාකච්ඡාවක් තියෙනවා. ඉතින් අපි එදා කලිනුත් මේක මතක් කරා. බුදුරජාණන් වහන්සේ හමුවට ආපු වෙලාවක මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ සිවුර දිහා බලලා බුදුරජාණන් වහන්සේ යම් ප්‍රකාශයක් කළා. මේ බොහොම පරණ හන නූලෙන් වියපු පංසකෝල සිවුරක් නේද ඔබ දරන්නේ. ඉතින් ඒක අයින් කරලා ඒක ටිකක් දුෂ්කරයි නේද මේ ඒක අයින් කරලා මේ ගෘහපතියෝ නැත්තම් ගිහි උපාසක උපාසිකාවෝ පරිත්‍යාග කරන මේ සෑහළු සිවුරක් පාවිච්චි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා. ඒ වගේම කැලේ ඉන්නේ නැතුව මාත් එක්ක මේ නගර වාසයට එන්න කියලා බුදුරජාණන් වහන්සේ ආරාධනා කරා
මහා කාශ්‍යප හාමුදුරුවෝ. මොකද එතෙන්දී උන්වහන්සේ තමන් වහන්සේගේ ජීවිතයේ තියෙන යම් දුත ගුණ ටිකක් ඉදිරිපත් කළා. අහංකෝ බන්තේ ස්වාමීනි අහං මම දීඝරත්තම් බොහෝ කාලයක් තිස්සේ ආරණ්‍ය වාසියෙක්. ඒ වගේම ආරණ්‍යකාංගය කැලේ ඉන්නවා කියනවා අදහස නෙවෙයි. අපි හුඟක් වෙලාවට මේ ආරණ්‍යකාංගය කිව්වම කැලේ ඉන්නවා කියන අදහසක් අරන් තියෙන අපි මේ ආරණ්‍යකාංගය කලින් සාකච්ඡා කළා. එතකොට කැලේ ඉන්නවා කියන එක නෙවෙයි. ආරණ්‍ය කියන වචනේ කැලේටත් යෙදෙනවා වනයටත් යෙදෙනවා. නමුත් හුදකලා වාසය පුද්ගල සම්බන්ධතා අඩුවෙන් පවත්වන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු අවම මට්ටමේ පවතින ජීවන වටපිටාව අනුගමනය කරන කෙනෙක්. ඒ වගේම පිණ්ඩපාතික ආහාර පාන වැඩපිළිවෙලේදී සරල චාම් ස්වභාවික ආහාර පාන රටාවක් අනුගමනය කරන කෙනෙක්. අනිත් අයට බරක් නැතුව කරදරයක් නැතුව. Tamanටත් බරක් කරදරයක් නැතුව. ඊළඟට පංසකෝලිකාංගය, තෙචීවරිකාංගය ආදී ඒ දුත ගුණ වලින් යුක්තයි කියන කාරණේ බුදුරජාන් වහන්සේ ඉදිරියේ මතක් කළා. ඉතින් මේ දුත ගුණ කුමන අර්ථයකින් අනුගමනය කරනවද කියලා බුදුරජාන් වහන්සේ අහුවා. කිං අත්තවසං පටිච්ච කියලා මොන අර්ථයකින්ද මේක අනුගමනය කරන්නේ කියලා අහුවාම ද්වේකෝ හම්බන්තේ අත්තවසේ සම්පස්සමානෝ කියලා ප්‍රයෝජන දෙකක් සලකලයි මම මේක අනුගමනය කරන්න කියලා කිව්වා. එකක් තමයි ditta ධම්ම සුඛ විහරණය. මේ ජීවිතයේදී මම පහසුවෙන් කරදරයක් නැතුව ජීවත් වෙන. දැන් මේ සුඛ විහරණය කිව්වම හුඟක් අය කල්පනා කරන්නේ මේ තමන් සැප විඳිනවා වගේ අර්ථයක් සුඛ විහරණය කිව්වම අදහස් කරන්නේ. එහෙම එකක් නෙවෙයි. තමන් සුඛෝභෝගී ජීවිතයක් ගත කරනවා කියන එක නෙවෙයි සුඛ විහාරය කියලා කියන්නේ. තමන් සෑහෙන පමණ පහසුවෙන් ජීවත් වෙනවා. ප්‍රධාන වශයෙන් සිසු අයට කරදරයක් නැතුව, පරිසරයට හානියක් නැතුව ජීවත් වෙනවා. සුඛ විහරණය. දැන් සුඛෝපභෝගී ජීවිතය ගත්තොත් තමන් යම් ප්‍රමාණයකට පහසුකම් අත්විඳිනවා වෙන්න පුළුවන්. නමුත් ඒක පරිසරයට විශාල හානියක්. අනිත් අයට ලොකු බරපැනක්. සුඛ විහරණයයි සුඛෝපභෝගීත්වයයි අතර විශාල වෙනසක් තියෙනවා. බුදුදහමේ අගය කරන්නේ සුඛෝපභෝගී ජීවිතේ නෙමෙයි සුඛ විහාරය. ditta ධම්ම සුඛ විහාර. මේ ගත කරන ජීවිතේ මං කාටවත් කරදරයක් නැතුව, බරක් නැතුව, මමත් වෙහෙසෙන්නේ නැතුව අනවශ්‍ය තරම් පහසුවෙන් ජීවත් වෙනවා කියන්නේ. ඉතින් එතකොට තමයි මේ ආර්ය ජීවිතයක් බවට පත් වෙන්නේ. නැත්තම් සුඛෝපභෝගී ජීවිතය හෝ එහෙම නැත්තම් දැඩි ලෙස වෙහෙසකාරීව ගත කරන ජීවිතේ ආර්ය ජීවිතයක් වෙන්නේ. ඒක අන්ත දෙකක්. දැඩි වෙහෙසකාරී ජීවිතය එක අන්තයක්. අධිසුඛෝපභෝගී ජීවිතේ තව අන්තයක්. ඒ දෙක බැහැර කර මැදමාවත මැද්දේ තමයි මේ සුඛ විහාරය. ඒතර අපි පුරුදු වෙන්න ඕනේ සුඛ විහාරය. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ පහසුවෙන් ගෙනියනවා අනුන්ට, අන් අයට, සිසු සත්වයන්ට සහ පරිසරයට අතිරේක බරපැනක්, අතිරේක ගැහැටක් ඇති කරන්නේ නැතු. ඒකයි සුඛ විහාරය කියලා කියන්නේ. මේ පළවෙනි කාරණේ. දෙක පච්චිමාංච ජනතං අනුකම්පමානෝ කිව්වා. මේ ප්‍රතිපදාවේ ආර්ය ප්‍රතිපදාවේ පසුවට නැත්තන් කෙරෙහි අනුකම්පාවෙන් එයත්තන්ට මේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්න උදව්වක්, උපකාරයක් වෙනවා මේ දුතං. ඒක නිසායි මම මේ විදිහට මේ දේ කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරපුවාම බුදුරජාණන් වහන්සේ ඒක සාදුකාර දීලා අනුමත කරලා තව දුරටත් ඔබ අනුගමනය කරන ඒ ආදර්ශමත් දුතාංග අනුගමනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප හාමුදුරන්ට කිව්වා. ඉතින් ඕක තමයි සිද්ධිය. ඉතින් ඔතෙන්දී අපිට මූලික වශයෙන් දුතාංග කීපයක් අපිට හමු වෙනවා. ඒ දුතාංග අපි සාකච්ඡා කරගෙන යනවා. පසුවට අපි වෙනත් තැන්වල තියෙන විනය පිටකයේ විසුද්ධි මාර්ගයේ තියෙන දුතාංග වලටත් සමහර විට කාල වේලාව තිබුණොත් සහ අවශ්‍ය වුණොත් අපි අවධානය යොමු කරමු. එතකොට මෙහි අපි ආරණ්‍යකාංගය සහ පිණ්ඩපාතිකාංගය කියන අංග දෙක අපි කතා කළා. අද සාකච්ඡාවට තියෙන්නේ පංසකූලිකාංගය කියන එකයි.
එතකොට මේ පංසකූල කියන වචනේ නූතනේ විවහාර වෙනවා විවිධ අර්ථවලින්. ඒකත් අපි පොඩ්ඩක් තේරුම් කරගන්න අවශ්‍යයි. මෙහි මූලික අර්ථය. දැන් පංසු කියන්නේ සාමාන්‍යයෙන් පස්වලට මහ පොළොවේ තියෙන මේ පස් මඩ දූවිලි ආදියට තමයි පංසු කියන්නේ. කූලික කියන්නේ පස් තැවරුණු මඩ ගෑවුණු දූවිල්ලෙන් ගැවසීගත් වගේ අර්ථයක් පංසකූල කියලා කියන්නේ. වචනාර්ථය ඒක. විවහාරාර්ථය වෙන්නේ අතහැර දැම්මා කියන අර්ථය ඇත්ත වශයෙන් බැහැර කරා. දැන් යමක් පස් මඩ තැවරිලා තියෙනවා කියන එකෙන් අදහස් කරනවා එක්තරා ප්‍රමාණයකට යම් කෙනෙක් ඒක අතහැරලා දැම්මා කියන එක. එතකොට ධර්මාර්ථය වෙන්නේ ඇත්තටම අත්හල කියන එකයි. අයිතිය අත්හල කියන අදහස පංසකූල කියන එකේ අදහස්. යම් පුද්ගලයෙක් තමන්ගේ අයිතිය අත්හර කියන අදහස. එතකොට පුද්ගලයෙක් විතරක් නෙමෙයි සබාධම වුණත් තමන්ගේ අයිතිය අත්හැරලා කියලා අපිට යම් දේවල් දැක ගන්න පුළුවන්. දැන් ගහක කොළයක් තියෙනකන් අපිට කියන්න බෑ මේ ගහ කොළේ අතහැරලා නැහැ තාම. නමුත් යම් දවසක මේ කොළේ වැටෙනවා. ඉදිලා වැටෙනවා. වැටුනම අපිට ධර්මානුකූලව හිතන්න පුළුවන්කම තියෙනවා දැන් මේ පත්‍රය මේ කොළය ගහ විසින් අත්හැරලා දැම්මා. ගෙඩියක් ඉදිලා වැටෙනවා. සමහරට ගහේ තියෙනකන් ඒක ගහට කිසියම් ආකාරයක ධර්මානුකූල සබාධමයට අයිති සබාධමේ නියාමයෙන් බැලුවොත් ඒක ගහට හිමි වගේ. ඒක ඉදිලා වැටුනම ගහ ඒක අත්හැරියා කියලා අපිට කියන්න පුළුවන්. සතෙක් ගත්තොත් සමහර වෙලාවට ඔහු අත්හැරලා දාන දේවල් තියෙනවා. දැන් මල මුත්‍රා අත්හැරියම ඒක පංසකූලයක් වෙනවා. අඟක් වැටුණොත් සතෙක්ගේ. එහෙම නැත්නම් සමහර සතුන්ගෙන් අපි ගන්න දේවල් තියෙන ඔය කස්තුරි ගෝරෝචන වගේ සතුන්ගේ ශරීරයේ ඇතැම් කොටස් ඖෂධ හැටියටත් පාවිච්චි කරනවා. ඒවා හැලෙනවා. ශරීර වලින් වැටෙනවා. සමහරට වැටුනම අපිට ඒක පංසකූලයක්. ඒක අත්හල දෙයක් හැටියට ගන්න පුළුවන්. මිනිස්යොත් බොහෝ දේ තමන්ගේ අයිතියේ තියෙන තමන් භාවිත කරන බොහෝ දේවල් අත්හැරලා දානවා. පාවිච්චි කරන්න බැරි වුණාම සමහරට අඩක් කැඩුනම විනාශ වුණාම එහෙම නැත්නම් දැන් නූතන ලෝකයේ මිනිස්සු හුඟක් දේවල් අත්හරින්නේ මේ මොකක්ද ඒකේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ පැෂන් එක. විලාසිතාව වෙනස් වුණු ගමන් අත්හැරලා දානවා. ඊළඟට වර්ෂන් කියන එකට මොකද්ද සිංහලෙන් කියන්න පුළුවන් වචනේ. ඒකේ මූලික ආකෘතිය වෙනස් වුණා. නැත්තම් පද්ධතියේ හැඩය, පද්ධතියේ ස්වරූපය වෙනස් වුණාම අත්හරිනවා. ඊළඟට මොඩල් එක වෙනස් වුණාම අත්හැරලා දානවා. හැබැයි මේ ඒවා වැඩ ගන්න පුළුවන් තව දුරටත් මේ ප්‍රයෝජනවත්. දැන් උදාහරණයක් හැටියට ඇඳුමේ විලාසිතාව වෙනස් වුණාට ඇඳුමේ ප්‍රයෝජනේ නැති වෙන්නේ. නමුත් අල්ලගෙන ඉන්නේ මනසින් විලාසිතාව නිසා ඒ විලාසිතාව වෙනස් වුණාම ඇඳුම අතහැරලා දානවා. සමහර වෙලාවට වර්ෂන් එක නැත්තම් මොඩල් එක නැත්තම් ඒකේ ආකෘතිය වෙනස් වුණා කියලා ඒකෙන් ගන්න ප්‍රයෝජනෙ ගන්න බැරි නේ. නමුත් ওই වගේ දේවල් නිසා හුඟක් මිනිස්සු මේවා අත්හැරලා දානවා. ඕවා දැන් පරණ තාලේ ඒවා කියලා නොඑක් විදිහට. එතකොට මේ අයිතිය අත්හැර දැමීම විවිධ මාදිලියෙන් විවිධ ආකාර වලින් අපිට දැක ගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට යම් පුද්ගලයෙක් යම් සත්වයක් තමන්ගේ භාවිතය හිමිකම අයිතිය අත්හැරියද ඒක සලකන්නේ පංසකූලයක් කියලා. පංසකූලයක්. එතකොට දැන් මේ පංසකූලිකංගය අපි හොඳට තෝරාගත යුතුයි. පංසකූලිකංගයෙන් අදහස් කරන්නේ සබාධම හෝ සතෙක් හෝ එහෙම නැත්නම් තවත් මිනිස්සෙක් තමන්ගේ අයිතිය අත්හල දෙයක් භාවිතයට අරගෙන එයින් තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යෑමයි.
අදහස් කරන්නේ. ඉතින් ඒක ටිකක් දුත වැඩක්. ඒ කියන්නේ දුෂ්කර ගතියක් තියෙනවා. එකක් තමයි මේ විවිධ පැති වලින් ඒක දුත වෙනවා. එවැනි දෙයක් සමහරට අත්හල දෙයක් කිව්වම ඒක හොඳ මට්ටමේ පවතින එකක් නොවේ බොහෝ වෙලාවට. හොඳ මට්ටමේ පවතිනව නම් අතහරින්නේ නැහැ. සමහර දේවල් නම් තියෙන හොඳ මට්ටමේදීම අතහරිනවා. අපි අර වර්තමානයේ කියපු විලාසිතාව වෙනස් වුණාම මොඩල් එක ආකෘතිය වෙනස් වුණාම ඔය වගේ දේවල් නිසා හොඳම මට්ටමේ දේවලුත් සමහර වෙලාවට මිනිස්සු අත්හැරලා දානවා. නමුත් බොහෝ විට අත්හැර දාන දේ තරම්ම හොඳ මට්ටමේ නොපවතින්න පුළුවන්. එතකොට ඒක පාවිච්චි කිරීම එක්තරා ප්‍රමාණයකට ඒක සකස් කරන්න වෙනවා. රිපෙයාර් කරන්න වෙනවා. ඒ වගේ කටයුත්තක් කරලා තමයි ගන්න වෙන්නේ. ඒ පංශකූලයේ භාවිතයට ගන්න වෙන්නේ කිසියම් ආකාරයකට සකස් කරලා. අනිත් කාරණේ තමයි කෙනෙක් අත්හල දෙයක් භාවිතා කිරීම දුෂ්කරයි මනසේ මානෙ තියෙනකම්. අපි ළඟ මානෙ තියෙනකොට තවත් කෙනෙක් පාවිච්චි කරලා අත්හැරපු දෙයක් පාවිච්චි කරන්න හරියම අමාරුයි. ඒ කියන්නේ අර සත්කාය දෘෂ්ටිය මමත්වේ නැත්තම් මානෙ හුඟක්ම. මම මෙහෙම කෙනෙක් මේ වගේ කෙනෙක් මම ඔය අනිත් අය භාවිතා කරපුවා පාවිච්චි කරපුවා එහෙම පාවිච්චි කරන්නේ නැහැ කියලා. නමුත් අත්හල දේ භාවිතා කරන්න ආහාරයක් ඇඳුමක් යම්කිසි භාණ්ඩයක් ද්‍රව්‍යයක් වස්තුවක් සේවාවක් අත්හැරලා දාලා තියෙන්න පුළුවන් යම් කෙනෙක් අයිතිය. ඉතින් ඒක භාවිතා කරන්න ගොඩක් මේ අර අතිමානය අඩු වෙන්න ඕනේ. ඒකට අපි කියන්නේ අනතිමානී කියලා. අනතිමානී ගුණේ නැත්තම් පංශකූලිකයෙක් වෙන්න අමාරු. එහෙමයි ස්වභාවය. හැබැයි එහෙම පුරුදු කරන්න පුළුවන් අපිට. පංශකූලයට හුරු කරන්න පුළුවන්. දැන් අපි පුංචි කාලෙම අපේ අම්මලා තාත්තලා පංශකූලයට පුරුදු කරලා තිබුණා. කුඩා කාලේ පොත් අපි ඉස්කෝලේ යන කාලේ පොත් මෙහෙම ආණ්ඩුවෙන් දුන්නේ නැහැ, සුලභ නැහැ. ඉතින් අපි පාවිච්චි කරන්නේ බොහෝ වෙලාවට ඉහළ පන්තියේ අයියලා අක්කලා පාවිච්චි කරපු පොත්. ඒවා තමයි ඉල්ලගෙන ඒවා මැදලා කියලා පිට කවර දාගෙන ඉතින් පාවිච්චි කරනවා. අර අනිත් අය අත්හල දේ අරගෙන ඒවා සකස් කරගෙන පාවිච්චි කරන්න පුරුදු කරා. එතකොට බලන්න අපේ මේ දුතංග අපේ සාමාන්‍ය ජීවිතේ තිබුණ. අනිත් අය අඳපු මේ ඇඳුම් ලොකු වෙනකොට ඇඳුම හිර වෙනවා. ඉතින් ඒක අනිත් අයට දෙනවා ඒ ඇඳුම. අපි පාවිච්චි කරා අපේ අයියලාගේ කලිසම් කමීස. ඒවා පාවිච්චි කරා. මේ ඒගොල්ලන්ට පුංචි වෙනවා, හිර වෙනවා. කාලයක් යනකොට ඒවා අපි පාවිච්චි කරා. ඇඳුම්. එහෙම තියෙනවා. පාවිච්චි කරලා අත්හල දේවල් අපි භාවිතා කරනවා. ඉතින් අද වුණත් අපි දැන් මම මේ ගත කරන්නේ විශ්වවිද්‍යාල ජීවිතේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ සමහර වෙලාවට printer එකට කඩදාසිය දාපුවාම එක පැත්තයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ලේසියට. ඉතින් අනිත් පැත්ත බලපුවම කඩදාසි 100ක් පාවිච්චි කරපුවම කඩදාසි 100ෙම අනිත් පැත්ත තියෙනවා. ඒ නිබන්ධන එහෙම අයින් කරපුවම අපිට පේනවා විශාල ප්‍රමාණයක් කඩදාසි තියෙනවා. දැන් මම පාවිච්චි කරන්නේ තනි පැත්තක් පාවිච්චි කරපු කඩදාසි. ලියන්න කියන්නේ සමහර වෙලාවට ලිපි ලේඛනයකට පවා අපි අනිත් පැත්ත ඉරක් ගහලා අදාළ පැත්තේ ලිපිය මුද්‍රණය කරලා අනිත් පැත්තේ අපි පොඩි සටහනක් දානවා අදාළ නොවේ කියලා. දාලා අර මුද්‍රණය නොවුණු පැත්තේ කඩදාසිය අපිට අවශ්‍ය පණිවිඩය සටහන් කරලා ඒක යවනවා. ඒ කඩදාසිය අපි නවලා ලියුම් කවර සකස් කරගන්නවා අභ්‍යන්තර තැපැල් හුවමාරුව සඳහා. එතකොට අත්හල දෙයක්. හැබැයි ඒක ගත හැකි කොටසක් තියෙනවා. දැන් මේ වගේ හුඟක් දේවල් සිවුරු අපි පාවිච්චි කරන ඒවා. දැන් මම පාවිච්චි කරන සිවුරු ඔක්කොම වගේ දැනට පාවිච්චි කරන ඒවා හොස්ටල් එකේ ශිෂ්‍ය හාමුදුරුවෝ අත්හැරලා දාපුවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් යෞවන වයසේ අය නිසා ඒවා පාවිච්චි කරන්නේ බොහොම අර හොඳම මට්ටමේ තියෙනකොට විතරයි.
පොඩ්ඩක් ඒවා වර්ණය අඩු වෙනකොට තීන්ත ටිකක් ගෑවුනොත් සමහර වෙලාවට ඒක අතහැරලා දානවා. ඉතින් අපි කරන්නේ ඒක සෝදලා පිරිසිදු කරලා අයන් කරලා අරගෙන අපි පාවිච්චි කරනවා. බොහෝ දේවල් වලට පාවිච්චි කරනවා. මගේ හොස්ටල් එකේ මම මෙට්ට කවර 150ක් මහලා තියෙනවා සම්පූර්ණ අත්හල සිවුරු වලින්. අපි සිවුර අපි ඊළඟට පාවිච්චි කරලා තියෙනවා මේ මෙට්ට කවරේ මැසීම සඳහා. තවත් බොහෝ දේවල් වලට භාවිතා කරන්න පුළුවන්. දැන් නූතන ආර්ථික සංකල්පයක් තියෙනවා ඔය 3R කියලා. 3R නෙමෙයි දැන් ඒක 4R විදිහට පාවිච්චි කරන්නේ. R ලකුණු 3කින් කියවෙන කාරණය reduce, reuse, recycle කියලා. දැන් ඒකට අලුතෙන් එකතු වෙලා තියෙනවා මුලටම rethink කියලා නැවත හිතන්න. මේ භෞතික දේවල් පරිහරණය කරද්දී මේක අත්‍යවශ්‍යමද කියලා. අත්‍යවශ්‍ය නොවේ නම් භාවිතයට ගන්න එපා, මිලදී ගන්න එපා. තමන් අමාරුවේ වැටෙන්න පුළුවන්, වියදම් බහුල වෙන්න පුළුවන් කියලා rethink නැවත හිතන්න. ඊළඟට භාවිතා කළ දේ reduce භාවිතාය පුළුවන් තරම් අඩු කරන්න. ඊට භාවිතා කළ දේ නැවත නැවත භාවිතා කරන්න reuse. ඊළඟට මේ භාවිතා කර දේ විවිධ භාවිතයන්ට ගන්න recycle. වෙනත් දේවල් වලට භාවිතා කරන්න. ඇත්තට මේ ටික තියෙන්නේ අපේ විනේ. මේවා දුතංග. ආර්ය සම්පදායේ තියෙනවා. කවුරුවත් මේවා දුතංග කියලා කියන්නේ නැහැ. 3R ක්‍රමේ නැත්නම් 4R ක්‍රමේ කියලා තමයි හඳුන්වා දීලා. ඒකට කමක් නැහැ. ඒවා දුතංග නොකියුවට කමක් නැහැ. බොහොම අර්ථවත් ඵලදායී දේවල්. ඉතින් ඔය වගේ දේවල් අපේ මම දන්නේ බෞද්ධ ශ්‍රී ලාංකීය බෞද්ධ සම්ප්‍රදායේ අපි පුංචි කාලේ දැකලා තියෙනවා. ඉතින් අත්හල දේ පාවිච්චි කරන්න අපිට කුඩා කාලේ ඉඳලා හුරු කරලා තියෙනවා. දැනටත් අපේ ජීවිතේ අපි හුඟක් අනිත් අය අත්හැරලා දාපු දේවල් අපි පාවිච්චි කරනවා. අපේ කුටිවල අපේ නවාතැන්වල අපි දකින්න පුළුවන් පංසකූල අත්හැරපු දේ. ඉතින් ඔය විදිහට බොහොම වටින දෙයක්. එක් පැත්තකින් මේකේ තියෙන දුෂ්කරතා දෙකක්, දුත ලක්ෂණ දෙකක් තියෙන එකක් තමයි භෞතික පැත්තෙන් මේවා ටිකක් දුෂ්කරයි. මොකද පරණ දෙයක් භාවිතා කරනකොට කැඩුණු බිඳුණු දෙයක් රිපෙයාර් කරගෙන පාවිච්චි කරනකොට ඒක තරමක් දුෂ්කරයි. සමහර විට ඒ සඳහා අවශ්‍ය කරන මේ අමතර කොටස් ලබා ගැනීමේ දුෂ්කරතාවයක් තියෙනවා. දැන් පරණ දේවල් දැන් නම් හුඟක් පරණ කරනකොටම ඒකේ අමතර කොටස නිෂ්පාදනය කරන්න නැතුව අතාරිනවා. එතකොට ඒ දේ පාවිච්චි කරන්න අමාරුයි. නමුත් පෙරදිග සම්ප්‍රදායේ අපි පුරුදු වෙලා තිබුණා මේ අමතර කොටස අපි නිෂ්පාදනය කරගන්න. දැන් වාහනයක් ගත්තොත් ඒක අමතර කොටස එන්නේ නැත්නම් ඒක ලියවලා ගන්න. එහෙම තිබුණා අපේ ලියවන පට්ටලයක් තිබුණා. යකඩයක් කරන් ඒ අමතර කෑල්ල ලියවලා ඒක දාලා පාවිච්චි කරනවා. පාවිච්චි කරලා එහෙම යන්න පුළුවන්. ඒක තමයි දුතංගය, දුත ලක්ෂණය. උංගක් ඵලදායී ඒවා. ඉතින් ඒ වගේ යම් දුෂ්කරතාවයක් තියෙනවා. අනිත් එක මේ අනතිමානී වෙන්න ඕනේ. අනිත් කෙනෙක් භාවිතා කරන දේ, අත්හල දේ භාවිතා කරන්න තරම්. ඉතින් උතකට පංසකූල කියන එකේ මූලික අර්ථය ගත්තොත් වෙනත් කෙනෙක් තමන්ගේ අයිතිය භාවිතයේ අත්හල දෙයක්. එතකොට අපි ඒක පංසකූල හැටියට සලකනවා. එතකොට පංසකූල වලින් අත්හල දේවලින් සකස් කරගන්න බොහෝ දේ තියෙනවා. දැන් එකක් තමයි චීවර. පංසකූල චීවරය කිව්වම අත්හල රෙදි. භාවිතයේ අත්හල රෙදි සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ තියෙන භාවිතයට ගත හැකි තවත් කෙනෙක් අත්හල රෙදි එකතු කරලා සකස් කරගන්න ඇඳුම්. එහෙමත් වෙනවා. ඊළඟට කෙලින්ම වෙන කෙනෙක් අත්හල ඇඳුම එහෙමම අරගෙන ඒ සෝදලා කියලා අපි ඒක ඇඳ ගන්න. මේ දෙකම පංසකූල චීවර. චීවර කියන්නේ ඇඳුමට. අපි ගිහි වේවා පැවිදි වේවා අපි විලිවසා ගන්නට සීතලෙන් උස්නෙන් මැසිමදුරු උදුරු වලින් ආරක්ෂා වෙන්න අපි අඳින කය වැහෙන විදිහට අඳින ඇඟලුම. ඒකට තමයි චීවරම් කියලා කියන්නේ බුදුදහමේ. දැන් චීවරම් කිව්වම ඔක දෙනකොට මතක් වෙන්නේ පැවිදි ඇත්තෝ ඇඳගෙන ඉන්න
ඇඳුමට. නෑ චීවරං කියන්නේ ඇඟලුමට බුදුදහම. ඒක මූලික අවශ්‍යතාවයක්. ඉතින් ඒ ඇඟලුම සකස් කරගන්න පුළුවන් අපිට පංශකූලික සම්ප්‍රදායට පංශකූලික ප්‍රතිපදාවට අනුව. හැබැයි තරම දුෂ්කරයි. ඉතින් අනිත් අය විසි කරපු රෙදි අපි භාවිතයට ගන්නකොට සෑහෙන ඒක සෝදන්න පිරිසිදු කරන්න වෙනවනේ. අනික ඒක ගත හැකි කොටස විතරයි ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ ඒක එකතු කරගෙන ආපුවාම ඒක වෛවර්ණයි විවිධයි. විවිධ ආකාරයේ රෙදි කඩවල ටිකක් අපිට අන්තිමට හම්බෙලා තියෙනවා. ඉතින් ඒක සෝදලා පිරිසිදු කරලා ඕක එකට අමුණලා එකට මූට්ටු කරලා ඇඳුමක් විදියට සකස් කරගන්න එක තනි පාටක් වගේ අර බහුවිධ වර්ණ අත්හැරලා තනි පාට කරගන්න එක ඒවල ටිකක් දුෂ්කරයි. වංශකෝලික සිවුර හදාගන්න එක. එහෙම නැත්නම් වෙන කෙනෙක් ඇඳපු ඇඳුම. ඒකේ ෆැෂන් එක ඒකේ විලාසිතාව මොකක්වත් බලන්නේ නැතුව අනිත් එක්කෙනා විසි කරපු ඇඳුම හොදලා කියලා ඇඳ ගන්න. ඒකත් ටිකක් දුෂ්කරයි. සමහරවිට ඒක ටිකක් ලොකු වෙන්න පුළුවන්. Tamange ශරීරයට. ගෙන ගැලපෙනවා වගේ ලක්ෂණයක් නිකන් පේන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් හැබැයි ඒක ඕනනම් කපලා පුංචි කරගෙන ඇඩේ වෙනස් කරගෙන එහෙම ඇඳ ගන්නත් පුළුවන්. කයට පහසු වෙන විදිහනේ අපි බලන්නේ විලාසිතාව නෙවෙයි. එමත් පුළුවන්. ඉතින් මේ වගේ දේවල් මේවා මේ බැලුව බැලමට නිකන් නූතන ලෝකයේ නූතන දෘෂ්ටි කෝණයෙන් බලපුවාම නිකන් පරණ වැඩ නිකන් කරන්න බැරි වැඩ ඇඩකට නැති වැඩ වගේ හිතෙන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන් මේවායේ තියෙන ලොකු ඵලදායිතාව පංශකෝල භාවිතේ අත්හලදී නැවත නැවත පුළුවන් තරම් කාලයක් තවත් කෙනෙක්ට භාවිතා කරන. මොකද අනිත් කාරණේ තමයි මේ කෙනෙක් අත්හලදී තව කෙනෙකුට වෙනත් විදිහකට භාවිතා කිරීමේ හැකියාව තියෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යෑමෙහිලා. එහෙම තියෙනවා. ඒ කෙනෙක් එක දෙයකට භාවිතා කරන දේ තව කෙනෙකුට තවත් දෙයකට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඥානයේ තියෙන අය. ඒක නිසා භෞතික දේවල් පරිහරණය කිරීමේදී මේ අංග හුඟක්ම තුලත් වෙන්නේ. හැබැයි භෞතික දෙයක් පරිහරණය කරාට මොකද? මේන් අපේ ಗುಣ වැඩෙනවා. ආධ්‍යාත්මික ಗುಣ වැඩෙනවා. අර සුඛ විහරණේ. ditta dhamma sukha vihāraya ගොඩ නැගෙනවා. අනිත් අයට මේක ආදර්ශයක් වෙන. ඒ වගේ ඵලදායීතාවයන් ගොඩක් තිබෙනවා. ගැඹුරින් සලකලා බැලුවා. ඉතින් අන්න ඒ වගේ පැතිකඩයන් ටිකක් තමයි මෙතෙන්දි මේ පංශකූලික කියන වචනයෙන් පංශකූලික කියන ප්‍රතිපදාවෙන් අදහස් වෙන්නේ. ඊළඟට පංශකූලේ නූතන භාවිතේ. දැන් මේ මලගෙවල් වලදී එතකොට මේ පංශකූල කියන වචනේ තිබෙනවා එක්තරා ප්‍රමාණයකට නූතන විවහාරයක්. ඒ තමයි මේ දැනට අපේ බෞද්ධ සංස්කෘතිය. ඒ කියන්නේ බුදු දහමේ නෙවෙයි. බෞද්ධ සංස්කෘතිකාංග වගේක් තිබෙනවා මේ කෙනෙක් මිය ගියයින් පස්සේ ඒ මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු කරන්න පෙර වස්ත්‍ර පූජා කිරීම. එතකොට ඒ වස්ත්‍ර පූජා කිරීම ඇත්තටම මේ මියගිය තැනැත්තාට පුණ්‍යානුමෝදනා කිරීමේ පින්කමක් හැටියට බෞද්ධ සංස්කෘතියේ අංගයක් විදිහට තමයි ඒක අපිට පෙන්වන්න පුළුවන්. බුදුදහමේ අංගයක් නෙවෙයි ඒක. සංස්කෘතික අංගයක්. ඒකට මේ සංස්කෘතික අංගය කරද්දී එහිදී භාවිතා කරන වස්ත්‍රවලට පාංශකූල වස්ත්‍ර කියලා මෑත කාලේ පාවිච්චි කරන්න පුරුදු වෙලා තිබුණා. පංශකූලය දෙනවා නැත්නම් පංශකූලේ පූජා කරනවා කියලා ඔහොම විවහාරයක් තිබුණා. ඒක ඉතින් ඒක වැරදි. ඒක වැරදි විවහාරයක්. සම්පූර්ණයෙන්ම වැරදි ඒක. ඒකට මතක වස්ත්‍රය කිව්වොත් හරි. මතක කියන්නේ මල කියන එකනේ මිය ගියා කියන එකනේ. ඒතර මල මිය ගිය තැනැත්තා වෙනුවෙන් පූජා කරන වස්ත්‍රය. මතක වස්ත්‍රය කියලා කිව්වොත් ඒකේ විවහාරය නිවැරදි. ඒක පංශකූලයේ කිව්වොත් ඒක සුදුසු නෑ. මොකද ඒක කවුරුවත් අත්හල දෙයක් අයිති අත්හරපු දෙයක් නෙමෙයි එතන ගෙනල්ලා පරිත්‍යාග කරන්නේ පූජා කරන්නේ. ඉතින් අයිති අත්හරපු දෙයක් පූජා කරන්න ඕනෙත් නෑ. පූජා කරන්න දෙයක් නෑ. ඕන කෙනෙකුට ගන්න පුළුවන් ඒක. ඒක නිසා ඔය
මතක වස්ත්‍රයට පංසකූලය කියලා පාවිච්චි කරන්න ඔව පටලැවිලි ඇත්තටම පුරුදු වෙලා තියෙනවා. ඒක නිසා මේ මතක වස්ත්‍රයයි පංසකූලයයි දෙක. අපි කතා කරන්නේ මතක වස්ත්‍රය ගැන නොවේ. පංසකූලය ගැන, පංසකූලිකාංගය ගැන. ඒක දුතාංගයක්. ඒක අපේ මේ සරල චාම් අඩු වියදම් සහිත ජීවන ප්‍රතිපදාවට නැත්නම් ආර්ය ජීවන ප්‍රතිපදාවට බොහෝ සෙයින් උපකාරී වෙන අංශයක්. පංසකූලිකාංගය. ඉතින් අපිට අපි බලන්න ඕන මේක කොතෙක් දුරට නූතනත්වයේ ඇතුළේ නැත්නම් අපි මේ ගත කරන වර්තමාන ජීවිතයේ තුල කොච්චර දුරට විවාහාර කරන්න පුළුවන්ද, අනුගමනය කරන්න පුළුවන්ද, භාවිතා කරන්න පුළුවන්ද කියන කාරණේ අපි ටිකක් විමසා බැලීම වටිනවා. මොකද අපි මේ ධහම වර්තමානයේට ගලපා ගැනීමේ හැකියාව අපි හැමෝටම තියෙනවා. අපි කතා කරන ධහම අපේ ජීවිතයට ගලපා ගන්න බැරි නම් එවැනි දේ කතා බහ කිරීමවත් අපි තේරුමක් නැහැ. ගලප ගන්න බැරි දේවල්. දැන් අද අපි දකිනවා වර්තමාන ධර්ම සාකච්ඡාවල මේවට කිසිසේත් අදාළ නැති ගලපා ගන්න බැරි දේවල් තමයි දැන් වැඩිපුර කතා කරන්නේ. සමහර ඇත්තෝ කතා කරන ධර්ම සාකච්ඡාවල මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගැන, ඒවයි දිග පළල ගැන, ඒවයි ආයු කාලය ගැන ඕවා කතා කරන්නේ. අපිට කිසිම අදාළත්වයක් නැති අපිට ගලපා ගන්න බැරි බුදුරජාණන් වහන්සේ කවදාවත් සාකච්ඡාවකට වාජනය නොකළ මාතෘකා. ඉතින් මොන අර්ථයෙන් කාලය නාස්ති කර මේවා කතා කරනවද කියලා අපිට හිතා ගන්න බෑ. ඒක නිසා අපි මේ ධර්ම මාර්ගයේදී අපි කවුරුත් කරන සාකච්ඡා සම්මන්ත්‍රණ එකහෙලාම මේ නිවන් මාර්ගට අදාළ වෙන්න ඕන. අනිත් පැත්තෙන් මේවා අපිට අපේ ජීවිතේට ගලප ගන්න පුළුවන් දේවල් බවට පත් වෙනවා. එහෙම නැති දේවල් ගැන කරන සාකච්ඡා සම්මන්ත්‍රණ නිකන් කාලේ නාස්ති කිරීමක් විතරයි. ඉතින් අපි මේ දුතංග කතා බහ කිරීමේදී අපි බලන්න ඕන දුතංග අපිට කොච්චර දුරට අපේ ජීවිතයට ගලප ගන්න පුළුවන්ද. දැන් අපි පැවිදි ජීවිතේ පැත්තෙන් ගත්තොත් මම මේ ගිහි පැවිදි ජීවිත දෙකම පැත්තෙන් මේක කතා කරන්න කැමතියි. මොකද අපේ ධම්ම සභාවේ පැවිදි ඇත්තොත් ඉන්නවා, ගිහි ඇත්තොත් ඉන්නවා. අනිත් එක බෞද්ධ ප්‍රතිපත්ති ගිහි පැවිදි කියලා හුඟක් විභේදනය කරලා බෙදලා වෙන් කරලා නැහැ. ආර්ය ප්‍රතිපදාව කෙසේවත් ගිහි පැවිදි කියලා බෙදලා නැහැ. ඒක ආර්ය ශ්‍රාවකයෝ ගිහිව ඉඳගෙනත් පුළුවන්, පැවිදි වෙන්නගෙනත් පුළුවන්. ඉතින් අපි පැවිදි ජීවිත පැත්තෙන් ගත්තොත් පංසකූල දුතාංගය නැත්නම් ප්‍රතිපදාව වෙනත් කෙනෙක් තමන්ගේ අයිතිය භාවිතය අත්හල දේ භාවිතා කිරීමට පැවිදියත්තන්ට ලොකු ඉඩකඩක් තිබෙනවා. අපිට ලොකු ඉඩකඩක් තිබෙනවා. ඉතින් අපි දැනටත් ඒක හුඟක් දුරට කරනවා. අපි බලනවා වෙන කෙනෙක් අත්හල දේ ඇත්ත වශයෙන්ම අයිතිය අත්හැරපු දෙයක්ද පංසකූලයක්ද කියලා බලනවා. බලලා අපේ ජීවිතේට ඒක අවශ්‍යද කියලාත් බලනවා. නැතුව මේ අත්හැරපු භාවිතයෙන් ඉවත් කරපු ඔක්කොම දේවල් ගෙනල්ලා ගොඩ ගහ ගන්න කිය තේරුම් නැහැ. එතකොට ඒක අනවශ්‍ය කරදරයක් වෙනවා. පංසකූලයක් අපි බලනවා ඒක අපේ ජීවිතේ පැවිදි ජීවිතේ ගෙනියන්න අවශ්‍ය දෙයක්ද කියලා. මේක චීවරයක් වෙන්න පුළුවන්. වෙනත් පරිස්කාරයක් හැටියට භාවිතා කරන්න පුළුවන් දෙයක් නම් අපි ඒක අයිතිය අත්හැරලාද කියලා පරීක්ෂා කරගන්න. ඒක ඉතින් අපිට නොඑක් විදියට සොයා විමසා දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිරීක්ෂණය කරලා තියෙන ආකාරය අනුව දාලා තියෙන තැන අනුව ඒ ද්‍රව්‍ය භාණ්ඩයේ වස්තුවේ ස්වરૂපේ සාමාන්‍යයෙන් ඒක හොඳටම ක්‍රියාත්මක මට්ටමේ එකක් නම් බොහෝ වෙලාවට අපිට පංසකූලයක් කියලා හිතන්න අමාරු. මගහැරිලා අමතක වීමකින් දාලා ගිහිල්ලා වෙන්න පුළුවන්. අමතක වීමක් වෙන්න පුළුවන් කෙනෙකුට. නැත්තම් ඔහුට මතකයෙන් ගිලිහිලා ගිහිල්ලා වෙන්න පුළුවන්. සමහර දේවල් එහෙම වෙනවා. අමතක වෙලා යම් දේවල් යම් තැන්වල දාලා යනවා. එහෙම හේතුවක් නිසා වෙන්නත් පුළුවන්. මතකයේ ගිලිහිලා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තියෙනවා. අපි පංසකූල සංඥාව කියලා උතෙන්දි දෙයක් අපේ ධර්මය උගන්වනවා. අපිට යමක් ගන්න පුළුවන් පංසකූල සංඥාවෙන්. සංඥා විතරක් මදි හැබැයි.
එතකොට ඒක මේ සංඥාව ඇති කර ගැනීමේදී ඒක පරීක්ෂාකාරී වෙන්න ඕන. ඇත්ත වශයෙන් මේක යම් කිසි කෙනෙක් භාවිතයෙන් අත්හල දෙයක්ද, අයිති අත්හල දෙයක්ද කියලා. ඊළඟට පංසකූල සංඥාවෙන් ගත්ත දේ එකවරම භාවිත කරන්නත් බෑ අපිට. මොකද සමහර විට ඒක අයිතිකරුවා ඒක සොයාගෙන ඉන්න පුළුවන්. අර අමතක වීමකින් දාලා ගිය දෙයක් හෝ අස්ථානගත වීමකින් අස්ථානගත වූ දෙයක් හෝ වුණොත් ඒක බොහෝ වෙලාවට අයිතිකරු අත්හැරලා නැහනේ. ඒක අමතක වෙලානේ, අස්ථානගත වෙලානේ. මතක් වුණාම ආයෙ හොයනවා. මගේ අහවල් භාණ්ඩේ, අහවල් දේ, අහවල් ඇඳුම මේක තිබුණා කෝ ඒක කියලා සොයනවා. එතකොට එයා ඒක අත්හැරලා නැහැ. අස්ථානගත වීමත් එහෙමයි. අර තියෙන තැන නෙවෙයි, කිසියම් හේතුවක් නිසා වෙනත් තැනක තිබ්බම සමහරට සෑහෙන දවසක් එතන තියෙනවා. ඒක පුද්ගලයා සොයනවා සමහර වෙලාවට. අස්ථානගත වීම නිසා ඒක අභාවිතව තියෙනවා. එතකොට මේ පුද්ගලයා තාම ඒක අයිතිය අත්හැරලා නැහැ. ඒක නිසා අපිට පංසකූල සංඥාවෙන් ගත්ත දේ එකවරම භාවිතා කරන්නත් බෑ. ඒක අයිතිකරුවෙක් සොයාගෙන එනවද කියලා බලලා, එහෙම නැහැ කියලා හැඟෙනවා නම් අපේ භාවිතයට ඒක ගන්න පුළුවන්. ඊළඟට භාවිතයට ගත්තත් යම් අවස්ථාවක අයිතිකරුවෙක් ඇවිල්ලා අයිතිය හංගවලා අයිතිය කියලා මේක මං අත්හර දෙයක් නෙමෙයි, මට අමතක වීමක්, අස්ථානගත වීමක් නිසායි මේක මං මෙච්චර කාලයක් භාවිත කළේ නැත්තේ. කරුණාකරලා මේක මට අවශ්‍යයි දෙන්න කිව්වොත් මේක අපහු දෙන්න ඕන. ඒ වගේ පංසකූලිකාංගයේ තුල අපිට සිද්ධ වෙනවා යම් යම් ප්‍රතිපත්තිමය කාරණා එක කටයුතු කරන්න. ඒකයි ස්වභාවය. ඉතින් එහෙම නැති වුණොත් එහෙම ඒක සොරකමට, වංචා කිරීමකට, පැහැර ගැනීමකට වගේ දුර්ගුණයකට වැටෙන්න ඉඩ තියෙනවා. මොකද මේ පංසකූලයක් හැටියට අපි භාවිත කරන්නේ අනුන් අයත් දෙයක්, අනුන් භාවිත කළ දෙයක්, අනුන්ගේ දෙයක් නිතරම. එතකොට ඒක පැහැර ගැනීමක්, සොරකමක්, වංචා කිරීමක් නොවිය යුතුයි. එහෙම වෙනවා නම් ඒක අනිත් පැත්තෙන් අකුසලයකට වැටෙනවා. පංසකූලික ප්‍රතිපදාව පිරෙන්නෙත් නෑ. Tamanට පව් අකුසල රැස් වෙන වැඩක් බවට පත් වෙනවා. ඒක නිසායි මේ අංග එක්තරා ප්‍රමාණයකින් දුතාංග බවට පත් වෙන්නේ. දුෂ්කරයි කාර්යය. ඒකයි. ඉතින් අන්නේ විදිහට අපි මේක භාවිතා කරද්දී අපි සොයා බලනවා, විමසලා බලනවා. අනිත් එක මේක විමසන්න පුළුවන්. මෙන්න මෙහෙම භාණ්ඩයක්, ද්‍රව්‍යයක්, භාණ්ඩයක්, වස්තුවක්, සේවාවක් තියෙනවා. මේක අතහැරලායි තියෙන්නේ. කවුරු හරි ඒක අතහැරලාද නැද්ද කියලා අපිට කියන්න. ඒක ඕනනම් අපිට ඒක අනිත් අයගෙන් විමසන්න පුළුවන්. දැන් ගෙදරක වුණත් අනිත් සමාජිකයන්ගෙන් අහන්න පුළුවන්. ඔයා මේක පාවිච්චි කරන්නේ නැද්ද? ඔයාට දැන් මේක වැඩක් නැද්ද? කියලා අහන්න පුළුවන් හැමෝගෙම. ගෘහස්ත මට්ටමේ භාණ්ඩයක් නම් ගෙදරදී අනිත් සමාජිකයෝ සීමිතයි. අහලා විමසලා දැනගන්න පුළුවන්. ඔයා මේක පාවිච්චි කරන්නේ නැද්ද? ඔයාට වැඩක් නැද්ද? ප්‍රයෝජනයක් නැද්ද? මම ගන්න දේ. ඉතින් හරි නිදහස්. අනිත් එක්කෙනා එයාගේ අයිතිය අත්හැරලා කියනවා ඔයා ගන්න, ඔයා පාවිච්චි කරන්න. බොහොම නිදහස්. ඒකෙන් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්කම තියෙනවා. අපිට නිෂ්පාදන කාර්යයට, මිලදී ගැනීමකට, උපයා ගැනීමකට යන්න ඕනේ නැහැ. අනිත් එක්කෙනා අත්හල දේ භාවිතා කරනකොට අපිට ගොඩාක් පහසුවක් තියෙනවා. ගොඩාක් පහසුවක් තියෙනවා. ඉතින් ඒවා සමහර වෙලාවට නීත්‍ය අනුකූලවමත් සමහර දේවල් අපි ලබා ගන්නවා. දැන් උදාහරණයක් ඇටියට අපි ගන්නවා රාජ්‍ය අංශවල ඒ භාවිතය අත්හල දේවල්. ඒවා එහෙම නිකම්ම ගන්න බෑ. ඒවා ඒ රාජ්‍ය අංශයෙන් නිසි ආකාරයෙන් නිදහස් කරනවා. අදාළ වගකීම් අදාළ නිලධාරීන් නිසි විදියට ඒවා බැහැර කරයින් පස්සේ අපිට නීත්‍යානුකූල ලියවිල්ලක් සහිතව ඒ පංසකූලය ගන්න පුළුවන්. මේක අහවල් රාජ්‍ය ආයතනෙන්, අහවල් දෙපාර්තමේන්තුවෙන් භාවිතයේ අත්හල භාණ්ඩය කියලා. ඉතින් එහෙම ඉල්ලා ගන්න පුළුවන් නීත්‍යානුකූලව. මිලදී ගැනීමකට ගියොත් ඒක පංසකූලයක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි
වෙනත් අය පාවිච්චි කරලා අත්හැරපුවා විකුණනවානේ. එහෙමත් තියෙන සමාජෙ. විකුණනවා. විකිණීමෙන් මිලදී ගත්ත දෙයක් පංසකූලයක් වෙන්නේ නැහැ. පුද්ගලයෙක් භාවිතයෙන් විවහාරයෙන් අත්හරින්නත් ඕනේ. ඒක ගන්න පුද්ගලයා ලබාගන්නේ මිලදී ගැනීමකින් නෙවෙයි. යම්කිසි ශ්‍රමයක් දීලා ශ්‍රම දානයකින් හෝ මූල්‍ය දානයකින් මුදල් දීමකින් හෝ එවැනි දෙයක් හරහා ලබා ගන්න දෙයක් පංසකූලයක් වෙන්නේ නැහැ. නිතරම එවැනි පරිත්‍යාගයකින් එවැනි දීමකින් තොරව ලබා ගන්න දෙයක් මේකෙන් අදහස් කරන්නේ. ඉතින් ඒ විදිහට අපිට පුළුවන්කම තියෙනවා පංසකූල ප්‍රතිපත්තිය තුළ එක පැත්තකින් අපේ ජීවන පැවැත්මට අවශ්‍ය කරන දේවල් සොයා විමසා ලබා ගන්න. ඒකින් යහපත් පැති ගොඩක් වර්ධනය වෙනවා. මේ භෞතික සම්පත් වැඩි කාලයක් භාවිත කිරීම තුළ භෞතික පරිසරයට වෙන හානිය විශාල වශයෙන් අවම කරන්න පුළුවන්. ඒකයි තියෙන්නේ. දැන් අපි ඇඳුම් ගත්තොත් අර ඇඳුම් වල තියෙනවා හුඟක් වෙලාවට විලාසිතාව වෙනස් වුණාම, ඒකේ ආකෘතිය වෙනස් වුණාම, වර්ණය වෙනස් වුණාම ඇඳුම පැත්තකට දානවා. නමුත් මේ ඇඳුම තව බොහෝ කාලයක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් සමහර විට සමහර පුද්ගලයන්ට ඇඳුමේ විලාසිතාව වෙනස් වුණාම පාවිච්චි කරන්න කැමති නැහැ. අනාර්ය මට්ටමේ ඉන්න අයට ඒක අමාරුයි. විලාසිතාව වෙනස් වුණාම, වර්ණය වෙනස් වුණාම එහෙම පුළුවන්. නමුත් ආර්යයන්ට පුළුවන්. ආර්යයන්ට ඇඳුමේ විලාසිතාව වෙනස් වුණා කියලා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. මොකද විලාසිතාව උපාදාන කරලා නැහැ. ඒක උපාදානීය ප්‍රශ්නයක් නෙවෙයි. මානසික ප්‍රශ්නයක් ඒක. විලාසිතාව කියන එක විලාසිතාව කියන්නේම මානසික කාරණයක්. ඊළඟට ඒකේ වර්ණය අඩු වුණා කියලා ඇඳුමේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. වර්ණයටත් තියෙන උපාදාන වීමක් තියෙනවා. ඒක නිසා මේ වර්ණයේ විලාසිතාව අඩු වුණා කියලා ඇඳුමක් කිසියම් ද්‍රව්‍යයක් භාණ්ඩයක් වස්තුවක් පාවිච්චි කිරීමට ආර්යයෙකුට ප්‍රශ්නයක් නැහැ. ආර්ය සම්ප්‍රදායේදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නැවත නැවත භාවිත වීමක් වෙනවා. ඒකයි. ඉතින් ඒ පැත්තෙන් බලපුවාම පාරිසරික වශයෙන් මේක බොහොම යහපතක් වෙනවා. ප්‍රයෝජනයක් වෙනවා. ජීවිතේ පවත්වාගෙන යාමට ලොකු පහසුවක් තියෙනවා. ඒක නිසා මම හිතන්නේ නූතනයේ මේක හඳුන්වා දීම හොඳ ධනාත්මකව හඳුන්වා දීම පංසකූලිකංගය. ධනාත්මකව හඳුන්වා දීම මම හිතන්නේ ඉතා වැදගත් කියලා. බුදුදහමෙන් ලෝකයට නූතන ලෝකයට යමක් දිය හැකිද කිව්වම සමහර අය හිතනවා මේ බුදුදහමෙන් මොනවද අපි නූතන ලෝකයට දෙන්නේ? අපි දුක ගැනමයි කතා කරන්නේ, සසර ගැනමයි කතා කරන්නේ. නූතන ලෝකයන් සංස්කෘතියන් වල අනිකුත් ආගම් දර්ශන අනුගමනය කරන අය බාර ගන්නවා නෑ. ඉතින් ඊට වෙනස් දේවලුත් අපිට දෙන්න පුළුවන්කම තියෙන බුදුදහමේ. බොහෝ ඵලදායී දේවල් දෙන්න පුළුවන්කම තියෙන. ඒකයි තියෙන්නේ. ඉතින් ඔය ලක්ෂණය නූතන ලෝකයේ බොහොම අල්ප මාත්‍ර වශයෙන් භාවිතත් වෙනවා. සමහර අය අපි නිෂ්පාදකයෝ දැකලා තියෙනවා මේ අත්හල දේවල් එකතු කරගෙන ඇවිල්ලා ඒ වයින් අලුත් නිර්මාණ කරනවා. තව පුද්ගලයෙකුගේ දෙයක් උදුරගන්නේ නැතුව, හොරකම් කරගන්නේ නැතුව, වංචා කරගන්නේ නැතුව, පරිසරයෙන් ගන්න දේත් පරිසරයේ විනාශ නොකර අරගෙන ඒ වයින් අලුත් නිර්මාණ කරලා තමන්ගේ භාවිතයටත් සමාජයේ සිසු පුද්ගලයන්ගේ පරිහරණයටත් ඉදිරිපත් කරන අවස්ථා අපි දකිනවා. ඉතින් අපි ඒව තමයි මේ බුදුදහමෙන් නූතන ලෝකයට දෙන අලුත් සංකල්ප. මේවයි තියෙන්නේ එහෙම දේවල්. ජීවිතේ පහසු වෙනවා. ලිට්ඨ ධම්ම සුඛ විහරණය. අපි ඒකට කියන්නේ. Tamanටත් ජීවත් වෙන්න පහසු, අනිත් අයටත් කරදරයක් නෑ. පරිසරයට බරක් නෑ. පරිසර හානිය වෙන්නේ නෑ. එතකොට මේ සුඛ විහරණය කියන්නේ අපි හොඳට මතක තියාගන්න ඕනේ බුදුදහමේ කියන සුඛ විහාරي කියන ගුණයෙන් අදහස් කරන්නේ තමන් පහසුවෙන් ජීවත් වෙනවා, අනිත් අයට බරක් නැහැ, කරදරයක් නැහැ, පරිසරය දූෂණය කරන්නේ. ඔය අංශ තුනේ එකතුව සහිතව ජීවත් වීමයි සුඛ විහාරය කියන්නේ.
නැතුව Taman සුඛෝභෝගී ජීවිතයක් ගත කරනවා කියන එක නෙමෙයි සුඛ විහාරය කියලා. ඉතින් ඒ සුඛ විහරණය කියන එක අද නූතන ලෝකයට හඳුන්වා දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මම දකින විදිහට. නූතන මානවයා දුෂ්කර විහරණයක ඉන්නේ. ඊටාම දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. සමහර විට පුද්ගලයා හැටියට පොඩි පහසුකම් ටිකක් භුක්ති විඳිනවා වෙන්න පුළුවන්. හැබැයි ඔහු සෙසු මානවයාට කරන හානිය පරිසරයට, සෙසු ජීවීන්ට, ගහට කොළට, මහ පොළොවට, වායු ගෝලයට, ජල ගෝලයට, භූ ගෝලයට කරන හානිය අතිවිශාලයි. ඒක නිසා ඔහුගේ විහරණය, නූතන මානවයාගේ විහරණය සුඛ විහරණයක් නෙවෙයි. දුෂ්කර විහරණයක් තියෙනවා. බුදුදහමේ හඳුන්වා දෙන්නේ ditta ධම්මයේ මේ ගත කරන ජීවිතය සුඛ විහාරය. සුවදායි ජීවිතයක් ගත කිරීම. ඉතින් මේවා තමයි අලුත් දේවල්. ඉතින් අපි මේ දුත අංග තරමක් දුෂ්කර නමුත් මේ වගේ අංග අපිට අනුගමනය කරන්න පුළුවන්. ඊළඟට මම මේකේ තව පැත්තක් ඔබට මතු කරලා දෙන්න කැමතියි. අපි කොහොමද පංචකෝලික අංගයට සමාජයේ යොමු කරන්නේ, පොළඹවන්නේ කියන කාරණේ. අපි අයින් කරන දේවල්, බැහැර කරන දේවල් වල තව කෙනෙකුට ගත හැකි ප්‍රයෝජන අනිත් අයට ඉදිරිපත් කරන්න. අපිට පුළුවන් අපි භාවිතයෙන් අයින් කරන දේ අනිත් එක්කෙනාට ප්‍රියශීලීව ඉදිරිපත් කරන්න. අපි හිතමු සරල උදාහරණයක් ඇඳුමක් කියලා. කිසියම් හේතුවක් නිසා අපි ඇඳුම අයින් කරනවා. අපිට පුළුවන් ඒක හොඳට සෝදලා අවශ්‍ය නම් තව පොඩ්ඩක් ඉරිච්ච කියලා තැන් තියෙනවා නම් ඒක මහලා මැදලා අයන් කරලා තව කෙනෙකුට මේක ඉදිරිපත් කරන්න. එතකොට කෙනෙක් ඒක භාවිතා කරන්න පෙළඹෙනවා. එහෙම තියෙනවා සමහර අය මම දැකලා තියෙන ඒගොල්ලන්ගේ ඇඳුම් හොඳට සෝදලා කියලා පිරිසිදු කරලා සකස් කරලා තැම්පත් කරලා තියෙනවා. ඒ මට්ටමේ කෙනෙක් ආපුවම එයාට කියනවා ඇඳුම් තියෙනවා. මේ මට්ටමේ ඇඳුම් තියෙනවා අපි ළඟ කැමතිද පාවිච්චි කරන්න. මම දැක්ක එක නිවසක අපේ මේ ධර්ම සාකච්ඡාවෙදී මහත්මයා හිටියා. කාලයක් අපි එකට ඉන්න කල්යාණ මිත්‍රයා යාගේ ගෙදර විශේෂ තැනක් තියෙනවා. අර පංශකූල. එයා අයිතියත්හල, භාවිතයත්හල දේවල් වෙනම ලස්සනට අහුරලා හැම දෙයක්ම. රෙදි විතරක් නෙවෙයි. ඇතැම් ඒගොල්ලෝ පාවිච්චි කරපු සෙරෙප්පු, සපත්තු, බෑග්, නොයෙක් දේවල්. ඒවා මේ වෙනම තැනක් තියලා ඒවා සෝදලා පිරිසිදු කරලා පිළිවෙලට හැමෝටම දැක ගන්න පුළුවන් තැනක තියලා තියෙනවා. නොයෙක් දේවල් තියෙනවා. එතකොට ගෙදරට යන්නේ ණයට මේක දැක ගන්න ලැබෙනවා. ඉතින් අහන මොනවද මේවා කියලා. මොනවද මේගොල්ලෝ තියලා තියෙන දේවල්. මේ මහත්ය කියලා තියෙන්නේ මේවා ඕන කෙනෙකුට ගන්න පුළුවන්. අපි මේ දේවල් අපි පාවිච්චි කරපු දේවල් මේවා මෙහෙම හරි ගස්සලා පිරිසිදු කරලා පිළියෙල කරලා තියෙන්නේ ගන්න පුළුවන්. ඉතින් හුඟක් අය බොහොම සන්තෝෂෙන් කැමැත්තෙන් ඒව අරන් යනවා. ගිහලා පාවිච්චි කරනවා. ඇඳුමක් සමහර වෙලාවට හොඳ තත්ත්වයේ තියෙන ඇඳුමක්. කිසියම් හේතුවක් නිසා ඉතින් ඒක බැහැර කරනව වෙන්න පුළුවන්. නමුත් ඒක හොඳට ඉදිරිපත් කරොත් අනිත් එක්කෙනාට එයා ඒක පාවිච්චි කරන්න පෙළඹෙනවා. අපි එහෙම පුරුද්දක් නැහැ. අපි වීසි කරන දේ තව කෙනෙකුට ගන්න තරම් ප්‍රියමනාප, ප්‍රියශීලී විදිහට ඒක ඉදිරිපත් කරන්නේ නැහැ හුඟක් අය. ඒක නිකන් හරි වදයක් විදිහට කොහොම හරි කුණු ලොරියට පටවන්න තමයි හුඟක් අය උත්සාහ කරන්නේ. අපිට මේ ලෝකේ කුණු ප්‍රශ්නය කියන එකක් උද්ගත වෙලා තියෙනවනේ. මම හිතන්නේ ලෝකේ බොහෝ රටවල් වල ඒක තියෙනවා. ලංකාවේ නම් ඒක බොහොම තදබල විදිහට තියෙනවා. බැහැර කරන දේ නිසි විදිහට බැහැර නොකිරීම. එතකොට පංචකෝලික අංගයේ තියෙන අන්නේ පැත්තක් තියෙනවා. බැහැර කරන දේ ගැනනේ අපි මේ පංචකෝලය කියලා කියන්නේ බැහැර කරන දේනේ. ඉවත් කරන දේනේ, අයිතියෙන් අත්හරින දේනේ. ඒක නිසි විදිහට බැහැර කිරීම. තව කෙනෙකුට ප්‍රයෝජනයක් ගත හැකි ආකාරයට බැහැර කිරීම. ඒකේ වෙනත් අනිත් අයට ගත හැකි ප්‍රයෝජන හඳුන්වා දීම. අන්න ඒක මේකට අයිති දෙයක්. පංචකෝල ප්‍රතිපදාවට අයිති දෙයක්. එතකොට අපි බැහැර කරන්නන්න අපි බැහැර කරන පුද්ගලයෝ නම් ඒගොල්ලොත් බැහැර කරන්නත් මේ ප්‍රතිපදාවට අයිති වෙනවා. පංචකෝලික අංගයට අර බැහැර කරපු දේ අරගෙන පාවිච්චි කරන පුද්ගලයා විතරක් නෙමෙයි අයිති වෙන්නේ. බැහැර කරන පුද්ගලයාත් අයිති වෙනවා. එතකොට එයාගේ පැත්තෙනොත් ලොකු යහපත් දෙයක් එයා කරනවා. ඒක බැහැර කරනකොට පුළුවන් මෙන්න මේ දේ මම දැන් පාවිච්චි කරන්නේ නැහැ.
මේක ඔබට ගන්න පුළුවන්. ඔබට භාවිතා කරන්න පුළුවන්. අහවල් දෙයට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා කවුද? ඔයා මොනවද කරන රස්සා? ඔයාගේ ජීවන තත්ත්වය මොකක්ද? මා ළඟ තියෙන ඔයාට පාවිච්චියට ගන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. ඔයා කරන වැඩේට, ඔයාගේ ජොබ් එකට, ඔයාගේ රැකියාවට, ඔයාගේ ජීවනෝපායට, ඔයා කරන වැඩේට මා ළඟ තියෙන මෙන්න මේ දේ පාවිච්චි කරන්න පුළුවන් ඔබට. අරගෙන ගිහිල්ලා ඒකට පාවිච්චි කරගන්න. එතකොට බලන්න. පංසුකූලිකංගයට ඇතුල් වෙන්න පුළුවන් බැහැර කරන්නන්ට, අයින් කරන්නන්ට. ඉතින් ඒව විධිමත් විදියට ඒ තැන්වලට ඒ පුද්ගලයන්ට දීම පංසුකූලිකංග. දැන් අපි දන්නවා පරණ යකඩ, පරණ ද්‍රව්‍ය. සමහර වෙලාවට අපිව වෙන් කරන්නේ. වෙන් කරලා තියෙනවනම් සරලව ගෙදරක ගත්තොත් අපි පොල් කටු බැහැර කරනවානේ. පොල් අපි මේ ලංකාවේ නම් අපි පොල් ගෙඩි බින්දලා පොල් පාවිච්චි කරනවා. පොල් කට්ට කියන්නේ පංසුකූලයක්. බැහැර කරන දෙයක්. සමහර වෙලාවට අපි එළවලු ටික කැපුවොත් ඒකෙන් ඉතුරු වෙන අමතර කොටස් ටික පංසුකූලයක්. බැහැර කරන දෙයක්. පළතුරු ගෙඩිය කැපුවොත් ඒකේ ඉතිරි වෙන ටික පංසුකූලයක්. බැහැර කරන දෙයක්. ඉවත් කරන දෙයක්. කොච්චර දේවල් අපි බලන්න බැහැර කරනවාද ඉවත් කරනවාද කියලා. මල මුත්‍රා ටිකත් පංසුකූලයක්. ඒක අපි හරි විදිහට ඵලදායී විදිහට බැහැර කරනවා නම් ඒකෙන් ප්‍රයෝජනයක් වෙනවා. අපේ පෙරදිග සම්ප්‍රදාය නම් එහෙම. අපි මල මුත්‍ර කියන්නේ ශරීරයෙන් බැහැර කරන දේ. සමහරට ඉස්සර ඔය කොණ්ඩේ කපපුවාම ඒකෙන් තව එකක් හදාගෙන තිබුණානේ. ඒක කොච්චර දුරට ඉතින් ආර්ය සම්ප්‍රදායට අවශ්‍යද නැද්ද කියන එක ඒක වෙනම කතාවක්. මොකද්ද හවඩියද මොකද්ද එක කාන්තාව හිමක පාවිච්චි. ඒක තියෙන්නේ අයින් කරපු කෙස් ටික තමයි ආපහු පීරලා කියලා අරගෙන ඒක හදාගෙන තිබුණා. අපි දැක්ක පුංචි කාලේ එහෙම එකක් කාන්තාව පාවිච්චි කරා. එහෙම තිබුණා. එතකොට දැන් බැහැර කරන කොටස, බැහැර වෙන කොටස අපිට පුළුවන්කම තියෙනවා ඒක හොඳට අනිත් එක්කෙනාගේ අවශ්‍යතාවය පෙන්නලා දීලා එයාට ඒක භාවිතයට යොමු කරන්න. ඕක නූතන වාණිජත්වයට ඇතුල් වෙලා තියෙන ඊටාම නිර්දේ විදිහේ වැඩපිළිවෙලක් හැටියට. සමහර රටවල් බැහැර කරන කුණු අනිත් රටවල් වලට පැටවීමේ ක්‍රියාමාර්ගයක් හැටියට ඒගොල්ලෝ මම ඒක අඳුනගත්තේ අලෙවිකරණය කියන විෂය ඉගෙන ගන්න කාලේ. මොකද අපි ඒකට කියන්නේ මාකටිං වල ඉතාම කැත වැඩක් කරන දුච්චරිතයක් තියෙන. ඒ තමයි Tamanට වැඩකට නැති, Tamanට හානි කර, Taman බැහැර කරන දේ අනිත් පුද්ගලයාගේ අවශ්‍යතාවය බවට පරිවර්තනය කරනවා. තාම කපටි විදියට පරිවර්තනය කරලා ඒක විකුණන. අනිත් පුද්ගලයා දැන් මේක මිලදී ගන්න. එහෙම නැත්තම් කුණු බැහැර කරන වෙනත් රටවල දැන් එන්නේ ඒව කන්ටේනර් වල. ඊපෙරේද මේ හංගන්න දෙයක් නැහැ. එංගලන්තේ කුණු අපේ රටට කන්ටේනර් වලින් එවලා තිබුණා. ඒක ඉතින් ජාවාරම්. ඒක ප්‍රතිඅපනයනය කෙරුවා මම හිතන්නේ. කොහොම නමුත් ඒ වගේ ඊටාම මේ අනාර්ය දුරාචාරී දුෂ්චරිත වැඩ කරලා තියෙනවා. හැබැයි පංසකූලිකංගය කියන්නේ එවැනි දුරාචාරී දුෂ්චරිත වැඩක් නෙවෙයි. අපි මේ පැතිත් මෙතෙන්දී සාකච්ඡාවට ගන්නවා. අර කන්ටේනර් වල පටවල අපිට එවන්නේත් ඒගොල්ලෝ පාවිච්චියෙන් අත්හල දේවල් තමයි. හැබැයි එවන්නේ මේ කියන උදාර පරමාර්ථකින් අපි කතා කරන පුද්ගලයාට හිතකර, පරිසරයට හිතකර පැත්තෙන් ජීවනයේ තත්ත්වයේ පහසු කර ගැනීමේ අර්ථයෙන් නෙවෙයි. තමන්ගේ කුණු ටික තව කෙනෙකුට පටවා ගැනීමේ දුරාචාරී වැඩපිළිවෙලක් හැටියට. මේක නූතන ලෝකේ රටවල් කරනවා. දියුණුවේ කියන රටවල් කරනවා. තාම නිර්දේ විදියට මේ වැඩේ කරනවා. විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ජාවාරම්. මේක දැන් ජාවාරමක් වෙලා තියෙන ලෝකේ. දේශපාලඥයන්ට හොරෙන් අල්ලස් දීලා නැත්නම් ව්‍යාපාරිකයන්ට මුදල් දීලා ඔවුන්ගේ ව්‍යාපාරයේ සඳහා කරන භාණ්ඩ ආනයනයේ අස්සේ මේ කරන ඉතාම හානිකර විෂ ද්‍රව්‍ය, අපද්‍රව්‍ය වෙනත් රටවල් වලට පටවීම. මේ වගේ මේ අනාර්ය තාම පහත් නින්දිත වැඩ කරනවා. ඉතින් ඒක නිසා මේ පංසකූලිකංගේ කතා කරනකොට අපි ඒකත් පොඩ්ඩක් කතා කරන්න වෙනවා.
මොකද මේ පංසකූලිකාංගයට අත්හරින පුද්ගලයාත් අයිති වෙනවා. අත්හරින පුද්ගලයාත් ඒක සත්භාවයෙන්ම මේ වැඩේ කරනවා නම් ඔහුත් මේ පංසකූලිකාංගයේ පුරන්නෙක් වෙනවා. ඒ ආර්ය ගුණයේ පිහිටල වැඩ කරන්නෙක් වෙනවා. ඒක නිසා අපි මේක ආදර්ශයෙන් දෙන්න පුළුවන් අපිට. අපි බැහැර කරන දේ විධිමත් විදිහට ඒවා සකස් කරලා තව කෙනෙකුට දෙන්න පුළුවන්. දැන් අපි එහෙම කරනවා. මේ කතා කරන මම එහෙම කරන කෙනෙක්. මම භාවිතා කරන්නේ නැති අනවශ්‍ය දේවල් මම සමහර වෙලාවට අනිත් අයට කියනවා මම මෙන්න මේක පාවිච්චි කරන්නේ කැමති නම් ගන්න පුළුවන් කියලා. ඒක භාවිතා කරන විදිය කියලා දෙනවා. තව ඒක සකස් කරගන්න ඕන නම් මෙන්න මේ කොටස විතරයි මේකේ අලුතෙන් හදාගන්න තියෙන්නේ. ඒ කොටස දාගත්තම මේක සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා ඒක සකස් කරලා හරි ගස්සලා දෙනවා. සකස් කරගන්න විදිය අඩුම වශයෙන් කියලා දෙනවා. භාවිතා කරන විදිය කියලා දෙනවා. මේක මේකටයි පාවිච්චි කරන්නේ, මේ වැඩේටයි පාවිච්චි කරන්නේ. මේක මෙන්න මේ කොටස කැඩිලා එහෙම නැත්නම් මේ කොටස පරණයි. මේක දාගත්තම මේ කොටස දාගත්තම මේක පාවිච්චි කරන්න පුළුවන්. කැමති නම් ගන්න. අර බලෙන් වංචා කරලා තමන්ගේ කුණු ගොඩ අනිත් එක්කෙනාට පැටවීම කළොත් ඒක වංචනික ක්‍රියාවක්. ඒක නිසා අපි මෙතෙන්දී අර පංසකෝල ප්‍රතිපත්තියට එකතු වෙනවා නම් බැහැර කරන්නන් හැටියට ද්‍රව්‍ය භාණ්ඩ වස්තු හෝ සේවාවන් බැහැර කරන්නන් හැටියට එකතු වෙනවා නම් එතෙන්දිත් අපි බොහොම අවංකව ආර්ය විදිහට මේ වැඩේ කරනවා. හැබැයි බැහැර කරන්නන්ටත් මේ පංසකෝල ප්‍රතිපදාවට එකතු වෙන්න පුළුවන්. පරිහරණය කරන්නන් විතරක් නෙවෙයි. අනුන් බැහැර කළ අයිති අත්හලදී පරිහරණය කරන්නන්ගේ ප්‍රතිපදාවක් විදිහටනේ අපි සමහර වෙලාවට පංසකූලිකාංගයේ හඳුන්වාගෙන තියෙන්නේ. නෑ. බැහැර කරන්නන්ටත් මේකට එකතු වෙන්න පුළුවන්. දෙපැත්තටම පුළුවන්. ඒක නිසා අපි බැහැර කරන දේ, අපි අත්හරින දේ සමහර විට ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ සෙසු මිනිසෙකුට නම් ඒක බොහොම හොඳට පිළිවෙලට ඒක ඉදිරිපත් කරන්න ඕන. ඔහුට ඒක භාවිතා කරන්න පුළුවන් වෙන ආකාරය. ඊළඟට ඒක සතෙකුට නම් අපි ප්‍රයෝජනවත් වෙන්නේ ඒ සතාට පාවිච්චි කරන්න පුළුවන් විදිහට, භාවිත කරන්න පුළුවන් වෙන විදිහට ඒක දෙන්න ඕන. මට මතකයි මගේ ජීවිතේ එක සිද්ධියක් තියෙනවා. මම දවසක් මේ දානි වළඳලා ඉවර වෙලා ඉතින් ඉතිරි ආහාර එකට දාලා මේ මිශ්‍ර කරනවා මේ සතුන්ට දෙන්න. ඉතින් නායකහල මගේ ගුරුවරයා මගෙන් ඇහුවා ඔය මොකටද ඔය කෑම අනන්නේ? මම කිව්වා මේ සතුන්ට දෙන්න. ඉතින් උන්වහන්සේ මට කිව්වා දැන් ඔය විදිහට සතුන්ට ඔය කෑම කන්න පුළුවන්. ඔය සතුන් කන කෑමයි නොකන කෑමයි සේරම එකට දාලා අනපුවා මේ සතාට ඒක කන්න බෑ. ඒ නිසා ඔය අපි කන ඔක්කොම කෑම සතුන් කන්නේ නැහැ. බල්ලා පූස වුණත් කුරුල්ල කොබෙය වුණත් අපි කන දේවල් එහෙම කන්නේ නැහැ. ඒ විදිහට ඒගොල්ලන්ට කන්නත් බෑ. ඒක නිසා ඔය විදිහට කෑම අනන්න එපා සතුන්ට. සතුන් විතරක් කන කෑම හොඳට තේරුම් ගන්න. අවබෝධ කරගන්න. ඒ ටික විතරක් වෙනම වෙන් කළා අරගෙන ඒ ටික ඒගොල්ලන්ට කන්න පුළුවන් වෙන විදිහක කන්න පුළුවන් තැනක ඒ විදිහට දෙන්න. ඒක තමයි සතුන්ට කන්න දෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔය තියෙන ඔක්කොම බැහැර කරන ඉඳුල් සේරම එකට අනලා ඒවා සතුන්ට කන්න දුන්නොත් ඒක අර පංසකෝල ප්‍රතිපදාවේ Taman අත්හරින දේ විධිමත් විදිහට අනිත් එක්කෙනාට ප්‍රයෝජනයක් ගත හැකි වෙන විදිහට දීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් අදත් මේ මගේ ගුරුවරයා මේ සතුන්ට කෑම දෙනකොට හරි පිළිවෙලක් තියෙනවා. දැන් උඩ තැනක තමයි මේ කුරුල්ලන්ට ලේන්නුන්ට අවශ්‍ය දේවල් තියන්නේ. එතන තියෙනකොට ඉඳුල්පත් තියන්නේ නැහැ. පිරිසිදු බත් ඉඳුල් ව්‍යංජන මිශ්‍ර නොවුණු බත් ටික, පළතුරු වර්ග, බිස්කට් වර්ග වගේ ඒවා තියෙනවා. ඉතින් ඒ සතුන් එහෙම කාලයක්. පහලෙන් ඉන්න සතුන්ට බල්ලන්ට පෝසන්ට දෙනකොට ඒගොල්ලන්ගෙත් ආහාර වෙන් කරලා දෙන්න. ඒවා අපි කන පලා වර්ග අරව මේවා සතුන් කන්නේ නැහැ. ඉතින් කොල කන්නේ මේ හරක්නේ. ඉතින් ඒ කන්නේ ව්‍යංජන හදලා නෙමෙයි. ඒ සතුන් අමු වෙන්නේ කන්නේ. ඉතින් බල්ලු පෝස කොල ගන්න සතුන් නෙමෙයි. ඒගොල්ලෝ එහෙම කන්නේ ඒ වගේ දේවල්. ඉතින් අයින් කරලා පිළිවෙලකට ඒක කරන විදිහ ඇත්ත වශයෙන්ම අපිට ඒ කාලේ දැනුමක් තිබුණ නැහැ. නමුත් ඒක කියලා දුන්නා.
තව කෙනෙකුට යමක් දෙනකොට බොහොම බැහැර කරන දෙයක්. ගැන අපි මේ කතා කරන්නේ පංසුකූලයක් ගැන කියන්නේ. බැහැර කරන දෙයක් තව කෙනෙකුට දෙනකොට ඒක පිළිවෙලට ලස්සනට පිරිසිදුව ඒක ප්‍රයෝජනීය ගත හැකි ආකාරයට ඒක දෙන්න කියලා. ඉතින් මේවා ආර්ය ප්‍රතිපදා. ආර්ය ප්‍රතිපදා. මේවා අපේ නිවන් මාර්ගටත් එක හෙලාම උපකාරී වෙනවා. අපේ ಗುಣ වැඩෙනවා. නේ? කැපකිරීමක් තියෙනවා. එහෙම දේවල් ගොඩක් මේක ඇතුලේ තියෙන හොඳට බැලුවොත්. නිවන් මාර්ගයේ තියෙන ಗುಣ වැඩිවීමක්නේ. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. දැන් මගෙන් අහුවොත් මේවා කොතෙන්ටද සම්බන්ධ වෙන්නේ නිවන් මාර්ගයේ කියලා. නිවන් මාර්ග කියන්නේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. ඉතින් ඒකේ සම්මා වායාමයේ කියලා දෙයක් තියෙනවා. පධානය කියලා. කුසල් වැඩිම අකුසල් ගෙවා දැමීම කියලා දෙයක් පෙන්වනවා. සම්මා වායාම. ඒකේ තියෙන අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. නූපන් කුසලේ උපදවා ගන්න උත්සාහ කිරීම. මේ නූපන් කුසල් මේවා. නූපන් කුසල් උපදවා ගන්න උත්සාහ කිරීම. මේ දුතාංග ගැඹුරින් බැලුවොත් දුෂ්කර අමාරු පරණ යල්පැන ගිය ප්‍රතිපත්ති නෙවෙයි. මේ නූතනයේට ඊටාම ගැළපෙන වර්තමානයේට ඊටාම ගැළපෙන ඊටාම ඵලදායි ප්‍රතිපත්ති. ඉතින් ඒව ඇති කරගන්න උත්සාහ කිරීම. මේවයින් දුක අඩු වෙනවා, ප්‍රශ්න අඩු වෙනවා, ගැටලු අඩු වෙනවා. මේකයි තියෙන්නේ. ඉතින් ওই විදිහට මිනිස්යාට දෙන දේ, සතාසීපාවට දෙන දේ, ඊළඟට ගහට කොළට පරිසරයට දෙන දේ. ඒකත් අපි විධිමත් විදියට දෙන්න ඕනේ. අපි ඊයේ කතා කළා මේ ආහාර ඕන වෙන්නේ මිනිස්යන්ට සතුන්ට විතරක් නෙවෙයිනේ. ගහකොළටත් ආහාර අවශ්‍යයි. මහ පොළොවත් පෝෂණය වෙන්න ඕන. පෙරේද දවසේ එහෙම සිද්ධියක්. දැන් මා ඉන්න ආසන්න තැන තමයි අපේ ජල පිරිපහදුව තියෙන්නේ. ජල පිරිපහදුවේ එකතු වෙනවා ටැංකිය වල විශාල මඩ ප්‍රමාණය. ඇත්තටම මේවා මඩ ජලයේ ගලාගෙන ඉන්න මඩ අපද්‍රව්‍ය. දැන් මේ කොන්ත්‍රාත්තුව ගත්ත මිනිස්සයාට දැන් මේක බැහැර කරගන්න තැනක් නැහැ. ඉතින් මගෙන් ඇවිල්ලා ඇහුවා ස්වාමීන් වහන්සේ මේ මම මෙහෙම වැඩක් බාරගත්තා. මගේ ඉඩම ගොඩක් ඉඩ තියෙනවා. මේ මඩ බැහැර කරන්න මේ ටැංකි සුද්ධ කරනවා. ඒ ජල ශෝධනාගාරේ ජල පිරිපහදුවේ ටැංකි සුද්ධ කිරීමේ මඩ ටික බැහැර කරගන්න පුළුවන් ද කියලා. එතකොට 500 ගෝලයක් මේක. අනිත් අය බැහැර කරන දේ අත්හරින දේ. ඉතින් මම කිව්වා හොඳයි. මගේ ඉඩමේ මං කියන තැන්වල ගෙනල්ලා මඩ බැහැර කරන්න කියලා. ඉතින් මම පස්ටිපර් 30ක් විතර 35ක් විතර මම මගේ ඉඩමේ තාගත්තා. ඉතින් නොයෙක් දේවල් වලට අපි ඒක පාවිච්චි කරනවා. මොකුත්ම නැත්තම් මහ පොළොව සාරවත් වෙනවා. මගේ ඉඩමේ මම ජීවත් වෙන ඉඩම මගේ ඉඩම නෙවෙයි මේ මං ජීවත් වෙන ඉඩමේ කුඩා වනාන්තරයක් තියෙන්නේ. ඉතින් මං දකින්න ඒ ගහට කොළට ආහාර ඕන. මධ්‍යම පළාතේ සාමාන්‍යයෙන් පස සෝදාපාලුව වැඩි. ඒක නිසා මේ ගහ කොළ වැවෙන්න අපිට අවශ්‍යයි සාරවත් පස්. ඉතින් මේ ජල ශෝධනාගාරේ මේ තියෙන පස් ටික හරි ප්‍රයෝජනවත්. ඉතින් මම අනිත් පුද්ගලයාටත් උදව්වක් කරා. එයාට දැන් මේක ගොඩාක් ඈතට අරන් ගියොත් එයාගේ මුළු දවසේම ට්‍රක් රථ 3ක් භාවිතා වෙනකොට ලොකු වියදමක් යනවා. එක පැත්තකින් එයාට කරන උදව්වක් අනිත් එක පරිසරයට කරන යහපතක්. මටත් ඒක පරිහරණය. දැන් මම පංසකූලය බාර ගන්න කෙනෙක් වුණා එතෙන්දී. ඉතින් අනිත් එක්කෙනාටත් මම කියලා දුන්නා මේක බැහැර කරනකොට මෙන්න මේ විදිහට අතන මෙතන දාන්න එපා. මට කරදරයක් වෙන විදිහට නැත්නම් අපේ පරිසරයේ ජීවත් වෙන අයට කරදරයක් බාධාවක් වෙන විදිහට දාන්න එපා. මෙන්න මේ විදිහට මේක බැහැර කරා. එතකොට බලන්න පස්ටිපර් 35ක් 40ක් කියලා කියන්නේ වර්තමාන ආර්ථික වශයෙන් බැලුවොත් විශාල මුදලක්. ඒක පැත්තකින් තියලා අපි ආර්ය ප්‍රතිපදාව දිහා මේ පැත්තෙන් බැලුවොත් යමක් බැහැර කරද්දී විධිමත්ව බැහැර කරන්න. බැහැර කරන දේ අපි භාවිතයට ගනිත් ඒක විධිමත්ව භාවිතයට ගන්න. මේ විදිහට ගියොත්
අපිට ගොඩාක් ඵලදායීතාවයන් මේකෙන් එකතු කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට පංසකෝලිකාංගය සාමාන්‍ය මේවා හැංගිලා තියෙන උතුම් ආර්ය ප්‍රතිපත්ති. අපි හොඳට බැලුවොත් අපේ ජීවිතේ පහසු කරගන්න ditta dhamma sukha viharane සඳහා මේ ප්‍රතිපදාවන් මේ ප්‍රතිපත්ති අතිශයින් උපකාරී වෙනවා. ඉතින් හොඳයි මම ඔය පංසකෝලිකාංගය පැහැදිලි කිරීම පොතකින් නතර කරලා වෙනදා වගේ අපි මේ ධම් සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව අපි සලසමු පොදුවේ මේ සම්බන්ධයෙන් අපේ මේ උතුම් ප්‍රතිපත්ති පිළිබඳව මොන හරි සාකච්ඡා කරන්න තියෙන දේවල් අධ්‍යක්ෂින් ඉදිරිපත් කරන්න ගැටලුකාරී දේවල් තියෙනවා නම් එවැනි දේ මතු කරන්න යම් අවස්ථාවක් උදා කරගමු. හොඳයි එහෙනම් අපි මෙතෙන් සිට ධර්ම සාකච්ඡාවට එළඹෙනවා. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ සඳහන් කරා දැන් පොතපතේම අපි කෙනෙක්ට දෙන එක ඒකක් පාන්තිකුල අංගයක්. ඒ වගේම දැන් ඔබ වහන්සේ මතක් කරා මේ එක පැත්තක් පාවිච්චි කරපු කොළ අරගෙන කොපි කොළ අරගෙන ඒක භාවිතා කිරීම ඒ වගේ හුඟක් දේවල් ඔබ වහන්සේ මතක් කරා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කවුරු හරි පරිසරයේ තියෙන අපද්‍රව්‍ය කියන්නේ මලකඩ කාපි යකඩ ගොඩක් හරි වෙන මොකක් හරි එකකින් කලා නිර්මාණයක් කළා ජනතාවට ප්‍රදර්ශනය කිරීම නොමිලේ ප්‍රදර්ශනය කිරීම ඒක එතකොට ඒ බලන කෙනාගේ හිතටනේ දැනෙන්නේ. ඒකත් පාංශුකූල අංගයක් හැටියට සලකන්න පුළුවන්ද? පුළුවන් ඇත්ත වශයෙන්ම. අපි හිතමු දැන් එයා කරන්නේ මේ ඒක ප්‍රදර්ශනය කරලා අනිත් අය සතුටු කිරීම, අනිත් අය ඒක බලලා සතුටු වෙනවා කියලා. ඉතින් ඒක මේ පංශකූලේ යහපත් විදියට භාවිත කිරීමක් එතන වෙනවනේ. ඊළඟට අපි හිතමු එයා ඒක විකුණගත්තා කියලා ඒත් කමක් නැහැ. ඒත් පංශකූලිකාංගයම තමයි. එයා ඒක බැහැර කරපු දේ අරගෙන ඇවිල්ලා එයා යම්කිසි නිර්මාණයක් කරලා තව කෙනෙක් ඒක මිලදී ගන්න ඉදිරිපත් වුණොත් එයා කැමති වුණොත් මේක හරි ලස්සනයි මේක හොඳ දෙයක් මේක මං ගන්නම් ඔයාලට මේ වෙනුවෙන් මං මහන්සියට මුදලක් දෙන්නම් හරි කියලා. එහෙම නැත්නම් එයාම මුදලක් තීරණය කළා ඒක විකුණුවත් ප්‍රශ්නයක් නැහැ. පංශකූලිකාංගයට ඒක බාධාවක් වෙන්නේ නැහැ. ඒ ප්‍රයෝජනේ ගන්නා ප්‍රයෝජනය ගැනීමනේ තමන් ඒක භාවිතා කරනවා. එහෙම නැත්නම් ඒක තවත් කෙනෙකුගේ සතුට සඳහා තවත් කෙනෙකුගේ ප්‍රයෝජනය සඳහා ඒක තියලා තියන්න පුළුවන්. අපි එහෙම භාවිතා කරනවානේ. දැන් මගේ සිරිතක් තියෙනවා මම සමහර දේවල් එහෙම අරගෙන පොදු භාවිතයට ඒක යොදනවා. දැන් මම ඉන්නේ පොදු තැනක විශාල පිරිසක් ඉන්න තැනක සමහර දේවල් අරගෙන මම කරන්නේ ඒක සකස් කරලා පිළියෙල කරලා පොදු පරිහරණයට දානවා. ඉතින් දාපුවාම බොහෝ දෙනෙකුට ඒක ප්‍රයෝජනවත් වෙනවා සෑහෙන කාලයක්. සමහර විට මට ඕන නම් ඒක විකුණ ගන්නත් පුළුවන්. මට අවශ්‍ය නම් මම ඒක කෙනෙක් අත්හලා දෙන්නේ. ඒකෙන් මම නිර්මාණයක් කරා, නිෂ්පාදනයක් කරලා ඒක ඕන නම් ආදායමක් ලබා ගන්න විකුණ ගන්නත් පුළුවන්. ඒ විදිහට ඒක පංශකූල ප්‍රතිපදාවට හානියක් වෙන්නේ නැහැ. තව කෙනෙක්ගේ ප්‍රයෝජනෙට යෙදුවා කියලා. නොමිලේ හෝ මිලයක් අය කරලා හෝ ප්‍රයෝජනෙට දුන්නා කියලා මේ ප්‍රතිපදාවට හානියක් වෙන්නේ නැහැ. මොකද එතන මොකුත් වංචාවක් කෙරෙන්නේ නැහනේ. වැරද්දක් කෙරෙන්නේ නැහනේ. ඒකයි. එහෙම පුළුවන් ඇත්තටම. හොඳයි සම්බන්ධ. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් මේ මම ඉන්න රටේ ඉහි කරන දෙයක් තමයි ගෑනු ළමයි හුඟ දෙනෙක් කරනවා මේගොල්ලන් කොණ්ඩේ එක්තරා දිගකට වවලා ඊට පස්සේ ඒක කොටට කපනවා. ඒක ගුණවා මේ කැන්සර් සොසයිටි එකට මේ පිළිකා රෝගී හැදෙන අයට මේ කෘත්‍රිම කෙස් කලබවල් හදාගන්න පරිත්‍යාග කරනවා කියන එකක් මම හිතුවා මතක් කරගන්න කියලා හිතනදී ඊටම වටින දෙයක්. ඔව් ඇත්තටම මේක අවශ්‍යතාවයක් නේ සමහර අයට. ඉතින් අර කෙස් කලබක් නැතුව ජීවත් වෙන එක එක්තරා නිකන් අපහසුතාවයක් වගේ දැනෙනවනේ. අපි මේක සාමාන්‍ය ජීවිතේ පැත්තෙන් බැලුවොත් ඒ අතින් ඒක තමන්ගේ ශාරීරික කොටසක් මේ පරිත්‍යාග කිරීමක් හැටියටම අපිට ඒක අනිත් එක්කෙනාගේ අවශ්‍යතාවය සඳහානේ.
ඒක හොඳ දෙයක් ඇත්තරම. තව කෙනෙකුගේ වමනාවට කරන දෙයක් නේ. සම්මත වකුගඩුවක් පරිත්‍යාග කරන එක වුණත් ඒවා ඒ පාංශුකූලාංගයක් හැටියටම සලකන්න පුළුවන් දෙයක්. ඔව් මෙතන චේතනාත්මකව පරිත්‍යාග කිරීමේදී ඒක දැන් තමන් අයිතිය අතහරිනවනේ අත් වශයෙන්ම. ඒක නිසා පංශකූලාංගයටත් එක්තරා ප්‍රමාණයකට ගැනෙනවා දාණයටත් ගැනෙනවා. දැන් දාණයයි පංශකූලාංගයයි අතර තියෙනවා යම් පොඩි වෙනසක් තියෙනවා. දැන් දාණය දෙනකොට හුඟක් වෙලාවට අපි හොඳම දේ ප්‍රයෝජනෙට ගත හැකි දේ එහෙමනේ දෙන්නේ. දැන් පංශකූලයේදී හුඟක්ම තියෙන්නේ අපේ භාවිතයෙන් අත්හල දේ ඒක තමයි අපි දෙන්නේ. අපි සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ පංශකූලිකාංගයේදී අර හොඳ මේක නෙවෙයි. දානයේදී හොඳ මේක. ප්‍රයෝජනෙට ගත හැකිම මට්ටමේ තියෙන හොඳ මේකනේ මේ දෙන්නේ ගන්නෙ දානයේදී. පංශකූලකාංගයේදී දෙන්නේ සහ ගන්නේ මේ හොඳම මට්ටමේ තියෙන ඒවා නෙමෙයි. භාවිතයේ අත්තරුණු දේ, පරණ වුණු දේ, භාවිතා කරන්න අපහසු දේ අන්නේ වගේ දෙයක් හොමාරු වෙන්නේ. ඒක දෙනකොටත් බොහොම පිටිසිදුව පිළිවෙලට ඒක අනිත් එක්කනට කියලා අවංකව දෙනවා. කුණු ගොඩක් පටවනවා නෙවෙයි. ගන්නෙක් කෙනත් ඒක තමන් නිවැරදිව හරියට හොරකමක් වංචාවක් කරලා රවට්ටලා ගන්නව නෙවෙයි. අරගෙන තමන්ගේ ජීවිතේට ඒක රිපෙයාර් කරලා ඒක පිරිසිදු කරලා විස බීජහරණය කරලා ඒක ප්‍රතිසංස්කරණය කරලා ඒක භාවිතයට ගන්න. ඉතින් අර වෙනස තියෙන්නේ දානයේදී අර හොඳම දේ උසස්ම දේ තමයි දෙන්නේ සහ ගන්න. මෙතන පංශකූලයේ ප්‍රතිපදාවට ගියාම එහෙම එකක් නෙමෙයි. භාවිත කළ නොහැකි දේ, අත්හල දේ, පරණ දේ, කැඩුණු බිඳුණු දේ ඒක තමයි මෙතන හොමාරු වෙන්නේ. ඒකයි දානයයි පංශකූලිකාංගයයි අතර තියෙන වෙනස. ධනවහන්සේ වාදයට හුඟක් උසාවියේ දෙකේ වෙනසක් පහදලා දුන්නට තෙරුවන් සරණයි සම්මානස. තෙරුවන් සරණයි. සර්ණස් මේ දාවන්ස මේ පොඩි ප්‍රශ්නයක් අහන්න අවසර. ඔව්. අපිට සමහර වෙලාවලදී කෙනෙක් මුණ ගැහෙන්න පුළුවන් ඒ කෙනාට යම්කිසි අවශ්‍යතාවයක් තියෙන බව අපිට පේන්න පුළුවන්. එතකොට ඒ විදිහේ තැනකදී අපි පාවිච්චි කරනම දෙයක් වුණත් අපිට අවශ්‍ය දෙයක් වුණත් සමහර වෙලාවට අපි මට වැඩි මේ මිනිස්සුන්ට මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවා කියලා අපිට දෙන්න පුළුවන් මේක. එතකොට ඒ වගේ තැනකදී මේක මං හිතන විදිහට දානයේද වෙන්නේ නැති වෙලිපුර වැටෙන්නේ. උතනදීම තව මම ඔය දීප දෙනෙක් කතා කරනකොට මට නිකන් තේරුණු කාරණයක් තමයි අපි මෙහෙම දෙයක් දෙනකොට බොහෝ වෙලාවට අපි කල්පනා කරනවා අර මිනිස්සයා හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක්ද කියලා. එතකොට එන්නේ හොඳ මිනිහෙක් නම් අපි දෙන්න හරි කැමතියි. නමුත් අපිට යම් කිසි කෙනෙක් කිව්වොත් හරි අපටම දැනුනොත් හරි මිනිස්සයා නරක මිනිහෙක් කියලා ඒ මිනිසයාගේ අවශ්‍යතාවයේ තිබුණත් අපි මැලි වෙනවා එයාට දෙයක් නොදෙන්න. මේ ගැන කොහොමද අපි ධර්මානුකූලව කල්පනා කළ යුත්තේ? ඔව් ඒක මෙහිමයි. අර පළවෙනි කාරණේ මහත්තයා කියපු ඒක වැටෙන්නේ වංශගෝලයට නෙමෙයි. ඇත්තටම මේක දාණයට වැටෙන්නේ. අර තවදුරටත් Tamanට මේක ප්‍රයෝජනවත් පාවිච්චි කරන දෙයක්. නමුත් අපිට හැඟෙනවා මේක මේ අහවලාට මේක අවශ්‍ය වෙලා තියෙනවා. මට තාම මේක ප්‍රයෝජන ගන්න පුළුවන්. නමුත් මම දෙනවා. එතකොට කරන්නේ පරිත්‍යාගය දානය එතන තියෙන්නේ. ඇත්තටම ඒක හරි. දානය තමයි මහත්යාගේ අදහස හරි. දෙවෙනි කාරණේදී එක්තරා තියනවා අපි ගැඹුරින් කතා කරන්න ඕන දෙයක්. ඒ තමයි මේ අර පුද්ගලයාගේ හොඳ නරක විමසීම කියන කාරණේ. ඔතෙන්දී බුදුරජාණන් වහන්සේ හරියටම අපට අවවාදය දීලා තියෙනවා. පරිත්‍යාගයේදී ඔබ කියන්නේ මේ දාන පරිත්‍යාග කුසලතාවය කියලා ඔකට හඳුන්වන්නේ. දැන් උදාහරණයක් හැටියට මෙන්න මේ වගේ දේවල්. දැන් මේ හොඳ මිනිස්සයා නරක මිනිස්සයා කියලා මිනිස්සු දෙන්නෙක් ඉන්නවා කියලා අපි හිතමු. මෙන්න මේ සමහර සාධක දෙන්නටම පොදුයි. දැන් අපි හිතමු
දෙන්න එක්කෙනෙක් දුර්ගුණ සහිත එක්කෙනෙක් සුගුණ සහිත කෙනෙක්. හැබැයි දෙන්නගෙම බඩගින්න ගත්තොත් දෙන්නටම පොදුයිනේ සාධාරණයි. ආහාරයක් අවශ්‍ය වෙලා තියෙන්නේ දැන් බඩගිනි. මොනසයා බඩගින්නේ ඉන්නේ නැත්නම් පිපාසයට වතුර ටික අඳ ගන්න ඇඳුමක් නැහැ. ඒ වගේ දේ ලෙඩ වෙලා ඉන්නේ බෙහෙතක් ගන්න විදිහක් නැහැ. මෙයා සුගුණ මෙයා දුර්ගුණ. ඒ වගේ දේ පැති වලින් බැලුවොත් එහෙම අපි ඒක ප්‍රඥාවෙන් බලන්න ඕන. බැලුවොත් මේ දුර්ගුණේ සුගුණේ කියන එකට වඩා මේ වෙලාවේ මේ මොහොතේ වර්තමාන මොහොතනේ අපි හුඟක්ම බලන්නේ. මේ වර්තමාන මොහොතේ මේ දේ මේ මනුස්සයාට අවශ්‍යයි. මට දෙන්න පුළුවන්. ඒක නිසා මම දෙනවා මේ මනුස්සයා මේ මොහොතේ මේ දුකෙන් මිදෙනවා. මේ අපහසුතාවයෙන් මිදෙනවා මේක නිසා. එයාගේ සුගුණ දුර්ගුණ වෙනම කාරණයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා තව විශේෂ කාරණයක්. අපේ උදව් උපකාර වලින් සමහරුන්ගේ දුර්ගුණයට උදව්වක් නම් අපි කරන්නේ. අන්න එතෙන්දී එකකින් වළකින්න ඕන. දැන් අපි හිතමු සරල උදාහරණයක් ඇටියට මිනිස්සෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මිනිස්සයා අපෙන් ඇවිල්ලා ඒ සඳහා මුදල් ඉල්ලන්නේ කෑමට කියලා. අනේ මහත්තයා මම මෙච්චර දවසකින් කෑම කෑවේ නැහැ. අරකයි මේකයි කන්න මේ මොන හරි ඕන. ඉතින් කීයක් හරි දෙන්න. එතකොට දැන් ඒ පුද්ගලයා ඉදිරිපත් වෙන්නේ කෑම අවශ්‍යතාවය කියලා. නමුත් ඔහු මේ මුදල ගෙනියන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්න. එහෙම නැත්නම් වෙනත් වංචනික වැඩක් කරන්න. ඔය මොන හරි එහෙම තියෙනවා. එතකොට දුර්ගුණයේ වැඩෙන උදව් කරන්න එපා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරලා තියෙනවා. අනිත් පැත්තෙන් සුගුණ පුද්ගලයාගේ සුගුණය, මේ යහපත් ගුණය වර්ධනය කරගන්න අපි උදව් කරන්න ඕන. ඔහු යහපත් දේවල් කරනවා, යහපත් ජීවිතයක් ගත කරනවා, සමාජයට සේවය කරන, ලෝකයට සේවය කරන. අපිට පේන මේ මිනිස්සයා හොඳ ජීවිතයක් ගත කරන. ඒක නිසා අපි යාට උදව් කරනවා. එයා සමාජයට සේවය කරනවා, ලෝකයට සේවය කරනවා, සමාජ සේවා කටයුතු කරනවා. අපි යාට උදව් කරන. එයාගේ කාර්ය වෙනුවෙන් අපි කැප වෙනවා ටිකක්. අපිනුත් දායකත්වයක් ලබා දෙනවා. ඒක සුගුණ යහපත් මනුස්සයාට උදව් කිරීම. අර දුර්ගුණයේදී අර වගේ දේවල් වලින් අපි වළකිනවා. අපි හොඳට සෝදිසිමත් වෙනවා. මෙයා මේ අපි කරන උදව්ව මොහොකටද ඇත්ත වශයෙන් පාවිච්චි කරන්නේ. අපි මිල මුදලින් හරි ශ්‍රමයෙන් හරි නැත්නම් මොකක් හරි විදියකට අපි කරන උදව්වෙන් එයා ඒක මොහොකටද භාවිතා කරන්න කියලා අපි බලන්න. නැත්නම් පුද්ගලයා Tamanට හානි කරගන්න, සමාජයට හානියක් කරන්න, පරිසරයට විනාශයක් කරන්න මේක භාවිතා කරනවා නම් එහෙනම් අපි ඒ වගේ දේවල් වලට උදව් කරන්නේ නැහැ. ඒකයි තියෙන්නේ. ඒක හැබැයි අපි සෝදිසිමත් වෙන්න ඕන. ටිකක් සොයලා බලන්න ඕන. දැන් කෙනෙක් යමක් ඇවිල්ලා ඉල්ලගෙන ආව පළියටම අපි දෙන්නේ නැහැනේ. අපේ සම්ප්‍රදාය එහෙම දෙන්නේ නැහැ. බෞද්ධ අපේ දාන සංවිභාග රතෝ දාන කුසලතාවය කියලා දෙයක් බුදුදහමේ උගන්වන්නේ. එහෙම කෙනෙක් ඉල්ලු පළියටම දෙන්නේ නැහැ. මොකක්ද අවශ්‍යතාවය? මොකක්ද ඔබට දෙන අවශ්‍යතාවය? අපි ඒක හොඳට සොයලා බලමු. අන්තිමට අපිට අහු වෙනවා මේ තැනත්ත අපෙන් මේ මුදල් හරි භාණ්ඩයක් හරි සේවාවක් හරි ඉල්ලන්නේ මේ නරක වැඩක් කරන්න. මේ වැරදි වැඩේට භාවිතා කරන්නේ මේ ඉල්ලන්නේ. එතකොට අපි සූක්ෂම විදියට ඒකෙන් වළකිනවා. එක්ක අපි ඍජුවම කියනවා ඔයා මේ වැරදි වැඩේ කරන්නයි මේක කරන්නේ. ඒක නිසා මම උදව් කරන්නේ නැහැ. මම වැරදි වැඩ වලට උදව් කරන්න කෙනෙක් නෙවෙයි. කියලා. එහෙම නැත්තම් එතනනේ ගැටලුවක් වගේ ඇති වෙනවා නම් අපි මේ වෙලාවේ උපක්‍රමශීලී වෙලා මේ වෙලාවේ නම් මේක කරන්න හැකියාවක් නැහැ. පස්සේ බලමු. කියලා එහෙම උපක්‍රමශීලී වෙලා එක්ක මග හරිනවා. නැත්තම් ඍජුවම කියලා ඔයා මේ වැරදි වැඩේ කරන්නේ මම වැරදි වැඩ වලට උදව් කරන්නේ නැහැ. මම ඒවට සල්ලි දෙන්නෙත් නැහැ, ශ්‍රමය දෙන්නෙත් නැහැ, උපදෙස් දෙන්නෙත් නැහැ. එහෙමනේ අපි වැරද්දට අනුබල දීමක් වෙනවනේ. අපේ උදව්ව එහෙම කරන්නේ නැහැ අපි. ඉතින් ඕක තමයි උතන වෙනස. ඕක බුදුදහමේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම අපිට කියලා දීලා තියෙනවා. අනිත් අයට උදව් කිරීමේදී අර පොදු කාරණා කාටත් බඩගිනි කාටත් ඒ වගේ දේවල් ලෙඩ වුණාම බෙහෙත අනතුරක් වුණොත් දැන් හොඳ මිනිස්සයා අපි හිතමු ඇක්සිඩන්ට් එකක් වුණා කියලා. ඉතින් ඇක්සිඩන්ට් එකක් වුණොත් හොඳ මිනිස්සයා නරක මිනිස්සයා කියලා නෑ. මේ මිනිස්සයා ස්පිරිතාලේ ගෙනියන්න ඕන වහාමනේ. ඒ මිනිස්සයා ජීවිතේ පිළිබඳ අනතුරකටපත් වෙලානේ. අන්න ඒ වගේ තියෙනවා අපිට ඒ වෙලාවේ කල්පනා කරලා බලන්න පුළුවන් මේ මිනිස්සයාට ඇත්තම අවශ්‍යතාවයක් මේ මොහොතේ තියෙනවද? පොදු අවශ්‍යතාවයක් කාටත් සාධාරණ අවශ්‍යතාවයක් ඇතිලා නම්
අපි යාගේ සුගුණ දුර්ගුණ බලන්නේ නැතුව අපි ඒක උදව් කරනවා. අනිත් පැත්තෙන් අර එයා මේ අපේ උදව්ව එයාගේ දුර්ගුණය වර්ධනය කරන්න වැරදි වැඩේට අපි භාවිතා කරනවා කියලා දැනෙනවා නම් අපි ඒක කරන්නේ. ඒක තමයි බෞද්ධ ප්‍රතිපදාව. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අවසරයි. මේ අපේ මේ සදහම් හැමේ ඉන්න යෝගී යුවලා මාත් එක්ක දැන් සුමානයකට දෙකකට උඩදී පැවසුවා ස්වාමීන් වහන්සේ ඒගොල්ලන්ගේ මේ අවසාන ආදාහන කටයුතු කරනකොට ඒගොල්ලන් දැන් සූදානම් කරලා තියන්න ඕනේ කියලා ඒ කටයුතු කරන්න ඒගොල්ලන්ගේ දරුවට. ඉතින් ඒගොල්ලන් කිව්වා ස්වාමීන් වහන්සේ දැන් මේ රෝහලක නැති වුණොත් ඒගොල්ලන් එතනින්ම කාඩ්බෝඩ් පෙට්ටිය දාලා ගෙනියලා කාටවත් නොකිය ඒ පවුලේ අය විතරක් එකතු වෙලා ගිහිල්ලා මේ ආදාහන කටයුතු කරනවා කියලා. ඒ වලට යන වියදම ඒ මිනිහ වල්ලන්න ඒ ඇඳුම් වලට ඒ සියලුම කටයුතු වලට යන වියදම මේ කාට හරි ගයක් හදාගන්න ලබා දෙනවා කියලා මොකද? ඉතින් ඒක ස්වාමීන් වහන්සේ එතකොට කොහොමද ඒක වැටෙන්නේ දානකටද මේ පාංශකූලයකට? ඔව් ඒක ඇත්ත වශයෙන්ම මේ අනවශ්‍ය දෙයක් අනවශ්‍ය වියදමක් අනවශ්‍ය නාස්තියක් වැළැක්වීම එතන තියෙන්නේ. ඉතින් ආර්ය ප්‍රතිපදාවේ ඒක දානයක් හැටියට ගන්න පුළුවන්. දැන් අපි නාස්තියක් වැළැක්වීමක් නේ කරන්නේ. දැන් අපි අවමගුල් වල හරියට නාස්ති කරනවනේ නිකන් ප්‍රදර්ශනාත්මකව වැඩ කරලා. ඒ ප්‍රදර්ශනාත්මකව වැඩ සඳහා අපි නාස්ති කරන මුදල ඉතිරි කළා ඒක ඵලදායී දෙයකට යෙදීමක් තියෙන. ඒක ඇත්තටම ඊටාම හොඳ ආර්ය ප්‍රතිපත්තියක්. අපි ඒක කවුරු කරත් ඒක අගය කරන්න ඕන. අපි දැන් සමහර අය මේ අවසන් කටයුතු බොහොම ප්‍රදර්ශනාත්මකව කරන්න පුරුදු වෙලා තියෙන. එතන ගොඩාක් කරන්නේ මුදල් නාස්ති. ඕක පැවිදි ඇත්තොත් කරනවා. අපි මේක අවංකව කියනවා. පැවිදි ඇත්තෝ තමයි බලපුවම වැඩිපුර මේක කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ගිහි ඇත්තොත් ඒවට අනුබල දීලා මේවා ප්‍රදර්ශනාත්මක වැඩ. ඒවා මුදල් නාස්ති කරන්න ඕනේ නෑ. හොඳම දේ තමයි Tamanට පුළුවන් Tamanගේ සමීප ඥාතීන්ට මේක කියලා තියන්න. මේ මරුණයින් පස්සේ මේ මෘත ශරීරය මෙන්න මේ විදියට බැහැර කරන්නේ. ඒක බැහැර කරන දෙයක්නේ. ඒ බැහැර කරන දේ වෙනුවෙන් අනවශ්‍ය වියදම නිකම් ප්‍රදර්ශනාත්මක වැඩක් කරන්න ඕනේ නැහැ. ඉතින් ඉස්සර ඕක රෙද්ද කොතාගෙන ගිහිල්ලා අමුසෝනේ දාලා වීසි කරන්නේ ඒක තමයි ආර්ය ක්‍රමය. ඒක ඒ විදිහට ඒක හුරු කරන්නේ. එතකොට එතනින් ඉතිරි වෙනවා අපිට අර නාස්තිකාර මුදල අපි ඉතුරු කරලා තියෙනවා. අපි ලෝකයට යහපතක් කරලා තියෙනවා. ඉතින් ඒක පුළුවන් අපිට ඵලදායී වැඩකට යොදන්න. එක පැත්තකින් ඒක දානයකුත් වෙනවා. නාස්තිය අවම කිරීමකුත් වෙනවා. ලෝකයට ආදර්ශයකුත් වෙනවා. මේ නාස්තිකාර ලෝකයක අපි මොනවද බෞද්ධත්ව ලෝකයට දෙන ආදර්ශය? මේක තමයි ආදර්ශය. මේ විදියට කරන්න. මේවා නාස්ති කරන වැඩ නෙවෙයි. ඒවට ඕන නම් ගණනය කරන්න පුළුවන්. ඕගොල්ලෝ මොනවා කරන්නද කැමති? ඒගොල්ලෝ කියයි මේවට මේක කරන්න කැමති, මේක කරන්න කැමති, මේක කරන්න කැමති, මේක කරන්න කැමති අවසන් කටයුතු අවස්ථාවේ. හරි. ඒ මොකොත් එපා. මෙන්න මේ ටික විතරක් කරන්න. එතකොට අපි හිතමු 50%ක් ඉතුරු වෙනවා කියලා. අවසන් කටයුතු වලට සාමාන්‍යයෙන් හිතන විදිහයි ආර්යෙක් හිතන විදිහයි අතර වෙනස ගත්තොත් අපි හිතමු බරපැනෙන් 50%ක් ඉතුරු වෙනවා කියලා. ඉතින් හරි කොච්චර වටිනවද මේ 50% අපිට පුළුවන් මේ ඵලදාර වගේ ඵලදායී දෙයකට යොදන්න නේ. එතකොට ඒක ගොඩාක් පින් සිද්ධ වෙන වැඩක්. ආදර්ශමත් වැඩක්. නාස්ති අවම කිරීම නේ දානය. මේ ගොඩක් කාරණා එහි අන්තර්ගත වෙනවා. මම හිතන්නේ මේ නාස්තිය අවම කිරීම කියන එක බුදුරජාණන් වහන්සේ උඟාක් අවස්ථාවල දේශනා කරලා තියෙනවා. දැන් අපි භික්ෂුන් වහන්සේලා හැටියට පැවිදියත් හැටියට තදින් අවවාද කරලා තියෙන මේ සම්බන්ධයෙන්. කිසිම වෙලාවක මේ නාස්තිකාර වැඩ කරන්න එපා. ඒකත් අපි සමහර වෙලාවට මේ රැල්ලට ගිහිල්ලා නිකන් අද ලෝකේ අද රටේ කරන්නේ මෙහෙමයි.
අපේ රටේ කරන්නේ මෙහෙමයි, අහවල් රටේ කරන්නේ මෙහෙමයි, ඒ විදිහට අපිත් කරන්න ඕන කියලා මේ නිකන් අර්ථ ශූන්‍ය වැඩ කරන, නිෂ්ඵල වැඩ කරන. ඉතින් අපි එහෙම ඕනේ ආර්ය සම්ප්‍රදාය උජුපටිපන්නයිනේ. උජුපටිපන්න ගුණේ තියෙන්නේ අර්ථවත් දේ වෙනුවෙන් ඍජුව පෙනී සිටිනවා. උජුපටිපන්න කියන්නේ දැන් අපේ සංඝ ගුණයක් නේ, අපේ ආර්ය ශ්‍රාවකයන්ගේ එක ගුණයක් නේ. උජුපටිපන්නෝ කියලා අපි ඉස්සෙල්ලා අර්ථවත් දේ තෝරගන්න. තෝරාගෙන ඒ වෙනුවෙන් ඍජුව පෙනී සිටිනවා. අවංකව පෙනී සිටිනවා. ඒකයි තියෙන්නේ උජුපටිපන්න බව. ඒක අපේ සංඝ ගුණයක්. අපි දන්නවා මේ දේ තමයි කළ යුතු දේ. මේක තමයි හරි දේ. මේක තමයි නිවැරදි දේ. අපි ඒක කරනවා. ලෝකෙ කොහේ හිටියත්, කොතන හිටියත් ඒකයි. ඉතින් මිය ගිය අයට ඒක ලොකු පිනකුත් වෙනවා. ඒක ජීවත් වෙලා ඉන්න කාලයේදීම සතුටු වෙනවා. අපේ කටයුතු මෙහෙමයි කෙරෙන්නේ. අපේ ඥාතීන් දරුවෝ හරි කවුරු හරි ඒගොල්ලෝ මෙන්න මේකෙන් ඉතිරි වෙන කොටස මෙන්න මේකට බැර කරනවා කියලා. ඒක අපි මිය ගියත් ලෝකෙට ආදර්ශයකුත් වෙනවා. ඒ විදිහට මේකේ ගොඩාක් ඵලදායීතාවයක් තියෙනවා. මම හිතන්නේ ඒක ඉතාම හොඳ දෙයක්. අපිට පුළුවන් නම් මේ අපේ සමීප ඥාතීන්ට කියලා තියන්න, ලියලා තියන්න. මෙන්න මේ කටයුත්ත මේ විදිහට කරන්න කියලා ඉල්ලීමක් හැටියට. ඒක හරිම හොඳයි. ඒක හොඳ දෙයක්. ඒක ඉතින් ඔය වගේ වටිනාකම් ගොඩක් තියෙනවා. එහෙමයි. දැන් ඇහෙන්නේ නැතුව ගියා ඔබතුමී. මයික් එක බලන්න ඇහෙනවා. ඇහෙන්නේ අපිට. හොඳයි. වෙන කවුරු හරි කතා බහ කරන්න තියෙන කෙනෙක් කතා කරන්න. එතුමියගේ කොහොම හරි හඬ ඇහෙන්නේ නැතුව ගියා අපිට. වෙනත් අපිට මොන හරි කතා බහ කරන්න දෙයක් තියෙනවද? අපි මේ අද කතා කරේ පංසකූලිකාංගය කියන එක. හොඳයි. එහෙමනම් අපි වෙනත් සාකච්ඡා කළ යුතු දේ නොමැති නම් අපිට දහම් හමුව නිමා කරන්නත් පුළුවන්. එතකොට අපි අද කතා කරේ මේ ආර්ය ප්‍රතිපදාවට අරගෙන තියෙන වටිනා අපි කිව්වා ජීවන චර්යාවන් ඒවා. ජීවන ආකෘති ඒවා බොහොම වටිනවා. ඒවයි ඵලදායීතාවයේ තියෙනවා. Tamanට ඒකෙන් Tamanගේ ජීවිතේ පහසු වෙනවා. අනිත් අයට කරදර හිරියර අඩු වෙනවා. පරිසරයටත් විශාල සහනයක් එනවා. අස්වැසිල්ලක් වෙනවා. ඉතින් ඔය තුනේ එකතුවෙන් ගත කරන ජීවිතේ බුදුදහමේ හඳුන්වන්නේ සුඛ විහාරී කියලා. සුඛ විහාරී. කාමභෝගී නෙමෙයි. ඕක දෙක. එතකොට අපි පුරුදු වෙන්න ඕන කාමභෝගී ජීවිතයකට නෙමෙයි සුඛ විහාරී කෙනෙක් වෙන්න ඕන. ditta dhamma සුඛ විහාරී. ඉතින් ඊවැනි ජීවිතයක තියෙනවා මේ අනිශ්චිත විහරණය. අපි ඒක මනසිනුත් ඒ අනිශ්චිත භාවය ඇති කර ගන්නවා. මේවට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කරනවා. තමන් පංසකූල ප්‍රතිපදාවට ආවා කියලා. ඉතින් ඒක ආඩම්බරයට කාරණයක්වත් එහෙම මොකක්වත් නෙමෙයි. ඒක ආර්ය ප්‍රතිපදාවක්. තමන් ඒක අවංකව අනුගමනය කරනවා. ඒකට නිශ්චිත වෙන්නේ නැහැ. අනිශ්චිතව මේ ප්‍රතිපත්තියේ ඉන්නවා. අනිත් එක්කෙනාටත් අපි පුළුවන් තරම් ඒකේ වටිනාකම ඒකට කියන්නේ වන්නවාදී. මහා කාශ්‍යප හඳුරු පාවිච්චි කර වචනේ ඒකනේ. වන්නවාදී කියන්නේ ಗುಣ කියනවා ඒක. ඒකේ තියෙන ප්‍රයෝජනෙ අනිත් අයටත් කියලා දෙන්න. එසේ කියා දීමෙන් සමහර විට අපිට පුළුවන්කම තිබෙනවා මේ වගේ උතුම් ප්‍රතිපත්ති වලට අනිත් අයටත් හඳුන්වා දෙන්න. ඉතින් අපි දෙපැත්තක් කතා කරා පංචකූල ප්‍රතිපදාවේදී. එකක් අයිතියත් හරින පැත්ත. ඒකත් අපි ලස්සනට පිළිවෙලට කරනවා නම් හරිම හොඳයි. එතකොට අපි අයිතියත් තලදී භාවිතත් තලදී තව කෙනෙකුට ප්‍රයෝජනයක් වෙන විදිහට අත්හැරීම. එක්ක වෙනත් මිනිස්සෙකුට නැත්නම් සතා සීපාවන්න. එහෙම නැත්නම් ගහට කොළට පරිසරයට ප්‍රයෝජනවත් වෙන ආකාරයට අපි බැහැර කරන දේ, අපේ අයිතිය අත්හරින දේ අපි බැහැර කරනවා. අයිතිය අත්හරිනවා. ඒක අපේ පැත්තේ දායකත්වය. ඊළඟට අපි පංසකූලයෙන් යැපෙන්නන්න වෙන කෙනෙක් භාවිතය අත්හල අයිතිය අත්හල දේ අපි භාවිත කරන්නන්න ඒක විධිමත් විදියට අරගෙන, ඒ කියන්නේ ඇත්තටම ඔහුගේ අයිතියෙන් ඔහු අත්හැරලාද භාවිතයෙන් අත්හැරලාද කියලා ඒක අපි හරියට සොයා බලා විමසා ඒක අරගෙන අපි ඒක පිරිසිදු කරලා පිළියෙල කරලා ප්‍රතිසංස්කරණය කරලා
පොදු පරිහරණයට හෝ අපේ පෞද්ගලික පරිහරණයට හෝ එහෙම නැත්නම් තව කෙනෙකුගේ සතුට සඳහා හෝ එහෙම නැත්නම් ආදායමක් ලබා ගැනීම සඳහා ඔය ඕනම පැත්තකින් භාවිතා කරන්න පුළුවන්. ඒක පංසකූල ප්‍රතිපදාව. බොහෝම උසස් එකක්, ශ්‍රේෂ්ඨ එකක්. ඉතින් ඕක අපි තේරුම් ගත්තා. අද දවසේ අපි සාකච්ඡා කරේ එවැනි දේ. ඉතින් සාකච්ඡාවට එකතු වුණු කල්යාණ මිත්‍රයෝත් යම් අදහස් අපේ සාකච්ඡාව තවත් පෝෂණය කරගන්න, තවත් සාරවත් කරගන්න අදහස් ඉදිරිපත් කරා. ඉතින් ඒ හැම දිනාටමත් බොහොම පිං. එහෙමනම් අපි මේ කරන සාකච්ඡාව අපිටත් මේ ආර්ය ප්‍රතිපදාවට එන්න අපේ ජීවිතයේ සුඛ විහරණයක් කරගන්න උපකාරී වේවි. ලෝකයටත් මේක ආදර්ශයක් වේවි. මේ උතුම් ආර්ය ප්‍රතිපත්තිය. ඒ අදහසින් අද දහම් හමුව අපි නිමා කරනවා. මේ උතුම් දහම් හමුව තුළින් අපි ගොඩනගා ගන්න ආර්ය ජීවිතයේ එහි ප්‍රතිඵලය, අවසාන ප්‍රතිඵලය වන මේ අනිශ්චිත විහරණේ, අනුපාදාන විහරණේ, එවත් පරම ශාන්ත නිර්වාණ ධර්මයේ අපි හැම දිනාටම මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට මේ සියලු ධර්ම අවබෝධයන්, මේ සියලු සාකච්ඡා සම්මන්ත්‍රණයන් උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අධිෂ්ඨානයෙන් අදත් අපේ සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම දිනාටම. තෙරුවන් සරණයි. සෝපත් වේවා.